විශ්වවිද්‍යාල සිසුන් සහ බාහිර උපාධි GAQ සිසුන් සඳහාම ඉංග්‍රීසි භාෂාව උගන්වන අංක 1 පන්තිය ඔන්ලයින් Zoom ඔස්සේ ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ උදෑසන හෝ රාත්‍රී කාලයේ ඔබට පහසු වේලාවක කැමති ආකාරයෙන් සම්බන්ධ විය හැක. බාහිර උපාධි සිසුන් සඳහා පන්ති සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා සයමාසික පාඨමාලාව සාධාරණ අය කිරීම ගැඹුරු විෂය කොටස් සරලව කියා දෙන ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයාගෙන් ඔබත් ඉංග්‍රීසි හරියටම ඉගෙන ගන්න. උපාධි සීනය සැබෑ කරගන්න ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය වූ මොහොතක ඔබ සහභාගී විය යුතුම පන්තිය. පන්තියට සහභාගී වීමට තිරේ දිස්වන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අමතන්න 071 හොඳම පළපුරුදු ප්‍රවීණ ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ. විශ්වවිද්‍යාල සිසුන් සහ බාහිර උපාධි GAQ සිසුන් සඳහාම ඉංග්‍රීසි භාෂාව උගන්වන අංක 1 ආයතනය Successful English Academy. ලංකාවේ හොඳම පළපුරුදු ප්‍රවීණ ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ. Hello everybody, welcome to Successful English Academy conducted by Tilina Gamage. You come to this class, learn, improve your English knowledge. So what I am going to teach you in this course, I am going to teach you all the basic stuffs that you want, such as grammar and basic vocabulary and sentences structure, so on. Have a good night, everybody. මාව ඇහෙනවද හැමෝටම? මට පොඩි මැසේජ් එකක් දාන්න මාව ඇහෙනවද කියලා. පොඩ්ඩක් බලා ගන්න. ක්ලියර් ඇහෙනව නේද? ගොඩක් අය මට මැසේජ් දාලා තිබුණාට පවර් නැති ප්‍රශ්නේ. මට නම් පවර් එක අත්ගාලා දැන් මේ ආවා. පන්තිය පටන් ගන්නට විනාඩි 10කට විතර කලින් ආවා. ඒක නිසා ගැටලුවක් නෑ මට. නමුත් අද බොහෝ දෙනෙකුට කරන්ට් එක නෑනේ. පවර් කට් එකක් තියෙනවනේ. හැමෝම දන්නවා. රයිට් ඇහෙනවනේ? ගැටලුවක් නෑ. ඕකේ. රයිට්. අපි අද සූදානම් වන්නේ ආරම්භක සම්මන්ත්‍රණය නේද? ඒ කියන්නේ බාහිර උපාධි සිසුන්ට, විශේෂයෙන්ම බාහිර උපාධි සිසුන් ඒ වගේම විශ්වවිද්‍යාල සිසුන් අත්‍යවශ්‍යම පේපරයක් තියෙනවා. බාහිර උපාධි සිසුන්ගේ අනිවාර්යයෙන්ම පාස් වෙන්න ඕන පේපරයක් තියෙනවනේ. අපි කියන්නේ කම්පල්සරි ඉංග්‍රීසි එකක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් මොකද මේ පේපරේ කියලා. එකක් පෙන්නන්නම් මම. එක විශ්වවිද්‍යාලයක් නෙවෙයිනේ නේද? සාමාන්‍යයෙන් දැනට බාහිර උපාධි තියෙන විශ්වවිද්‍යාල මොනවද ලංකාවේ? මේ එකක් තියෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාල. මම මේ පේපරේ පෙන්නන්නම් ඔයාලට. right ජපුර පේරාදෙනිය ඒ වගේම කැලණිය මේ වගේ දෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, කොළඹ නෑනේ. බාහිර උපාධි කොළඹ තාම දීලා නෑ. මම හිතන්නේ දෙකේ ඉස්සරහට මේ විශ්වවිද්‍යාලවල බාහිර උපාධි කරන්න ඉන්නව නම් කවුරු හරි සහ බාහිර උපාධි කරමින් ඉන්නව නම් අනිවාර්යයෙන් මේ හැම කෙනෙක්ම පාස් වෙන්න ඕන එකක් තියෙනවා, පේපරයක් තියෙනවා. ඒක මම දන්නේ ඔයා විවිධ සබ්ජෙක්ට් කරනවනේ. ඔයා මැනේජ්මන්ට් කරනවට පුළුවන්, කොමර්ස් පැත්ත වෙන්න පුළුවන්. ඊට පස්සේ faculty of humanities පැත්ත, faculty of social science පැත්ත, සමාජ විද්‍යාව වෙන්න පුළුවන්.
නැත්නම් ඔයා මානව ශාස්ත්‍ර පීඨයට වෙන්න පුළුවන්. English for communication, right? මෙන්න මේක අපි ටාගට් කරන්නේ. දැන් එක එක විශ්වවිද්‍යාල ගත්තා මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. මම පොඩ්ඩක් අර පොඩි දෙයක් කියලා යන්න මොකද අර ඒක හොඳයි කියන එක පොඩ්ඩක්. දැන් මේ පේපරේ වුණත් විශ්වවිද්‍යාල පොඩි වෙනසක් තියෙනවා. හැබැයි හිතන්න යන්න එපා අර BC වගේ ඒ කියන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය වගේ සමාජ විද්‍යාව වගේ මනෝවිද්‍යාව වගේ මේකේ වෙනසක් ඉංග්‍රීසි වල වෙනස් වෙනවද කියලා. දැන් මට මීට විනාඩි කිහිපයකට කලින් ළමයෙක් ඇහුවා පේපරේ වෙනස් වෙනවද කැම්පස් එකකින් කැම්පස් එකට කියලා. පොඩි වෙනසක් තියෙනවා. ඒ වෙනස හොඳට අඳුරගෙන තමයි මම පන්ති කරන්නේ. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ මම මේ පුරුදු වෙනද පන්ති කරන්නේ. ඒ කියන්නේ මේ කීයක් හරි හොයාගන්න එහෙමද කරන්නේ පාර්ට් ටයිම් එකක් වශයෙන් නෑ. කොරෝනා ආපු නිසාද? කොරෝනා ආපු නිසා ජොබ් එකක් කර කර ඉඳලා මේකත් අල්ලලා දාලා පන්ති කරන්න පටන් ගත්තා. එහෙමත් නෙවෙයි. එහෙම කරන අය ඉන්නවා. හැබැයි අපි මේ වැඩේ කරන්නේ එහෙම නෙවෙයි. හොඳට මතක තියාගන්න. අපි දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ක්ලාස් කරන්නේ. ඒ කියන්නේ කොරෝනා එන්නට කලින් ඔය බාහිර උපාධි ආයතන වල වැඩ කරපු කෙනෙක්. නමුත් අපි ඒ කියන්නේ මම බාහිර උපාධියක් කරලාද මේ කරන්න හදන්නේ නෑ. මම ඇවිල්ලා ඔයාට මං ගැන ඉතින් ඕන තරම් තොරතුරු බලා ගන්න පුළුවන් මගේ Facebook account එකට ගියා නම් අවශ්‍ය ඕනම දෙයක් බලා ගන්න පුළුවන්. මම ෂෙයා කරන්නම් අපේ Successful English Academy පිළිබඳව සහ අපගේ ක්ලාස් කොච්චර කාලයක් තිස්සේ අපි කරනවද මේ වගේ ප්‍රතිඵල අපි දාලා තියෙනවද ළමයින්ගේ කොහොමද අයිඩියාස් කොහොමද ඒගොල්ලෝගේ ක්ලාස් එක ගැන ඒගොල්ලෝ කමෙන්ට්ස් මොනවද කියලා ඔයාලට දැනගන්න පුළුවන්. right? ඒ කියන්නේ සාමාන්‍යයෙන් බාහිර උපාධියක් කරලා නෙමෙයි බාහිර උපාධි ක්ලාස් කරන්නේ. හොඳට මතකද මම අවුරුදු ගාණක් විශ්වවිද්‍යාල සිසුන්ට උගන්වලා අදටත් උගන්වනවා. සහ ඊට අමතරව මේ බාහිර උපාධි සිසුන්ගේ පේපර් එකට අදාළ ඉංග්‍රීසි ටික කරගෙන යනවා. සරලව හැඳින්වුවා. තිලින ගමකේ. right? ඒක නිසා ඒ ගැන මම වැඩි කතා කරන්න යන්නේ අවශ්‍යතාවයක් නැහැ. ඔයාට ගිහලා ඕන තරම් මං ගැන ස්ටඩි කරන්න පුළුවන්. මගේ හිස්ටරි එක කවුද මොනවද ඉගෙනගෙන තියෙන්නේ කියලා ඕන තරම් දේවල් ඔයාට ස්ටඩි කරන්න පුළුවන්. තේරුණාද? ඒක ඔයාට බලන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. දැන් මම ඒක ගැන නෙමෙයි කියන්න සූදානම් වන්නේ. දැන් බය වෙන්න එපා මම මුලින්ම කියන්නම්. මගේ අපේ මේ පන්තියට කවුරු හරි ළමයි සහභාගී වෙනවනම් අපි හිතමු ජපුර වෙන්න පුළුවන්, රෝණ වෙන්න පුළුවන්, කැලණිය වෙන්න පුළුවන් ඕනම විශ්වවිද්‍යාලයක කෙනෙක් අපේ පන්තියට සහභාගී වෙනවනම් අනිවාර්යයෙන්ම විභාගේ පාස් වෙනවා. ඒක තමයි මුලින්ම දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් මට දෙන්න පුළුවන් ඉහළම රෙකමන්ඩ් එක සර්ටිෆිකේට් එක මුලින්ම දෙන්න පුළුවන්. අපි එහෙම නැතුව වෙන වෙන සර්ටිෆිකේට් දෙන්න යන්නේ නැහැ. මට දෙන්න පුළුවන් ඉහළම සර්ටිෆිකේට් එක. right? මොකද අපි ඇවිල්ලා සබ්ජෙක්ට් එක හරියට දැනගෙන කරන්නේ. ඒක ඔයාලට අහන්න පුළුවන් අපේ පන්තියට කලින් ආපු ඉංග්‍රීසි පාස් වෙලා ඉන්න සහ දැන් මේ සැරේ 12 වෙනිදා කොටසක් ලියන්න ඉන්නවා. නිකන් ඒ අයගෙන් අහන්න. අල පන්තිගේ කාගෙද කොහොමද කියලා. right? ඒ නිසා මම ඒ ගැන විස්තර කරන්න යන්නෙත් නෑ. මොකද ඒක පම්පෝරියක් වෙනවනේ. ඕගොල්ලෝට පම්පෝරිය අහලා එපා වෙලා තියෙන්නේ. එක එක්කෙනාගේ සර්ලගේ පම්පෝරිය ගොන් කතායි මෝඩ කතායි. අපි මේ පන්තියේදී ගොන් කතා, මෝඩ කතා, පම්පෝරිය එක එක්කෙනාගේ ඕපු දූප අපි මේක ඇත්තටම කතා කරන්නේ. මෝඩ කතා අපි ගොඩක්ම කතා කරන්නේ නැති පන්තිය. ඒක හොඳට මතක තියාගන්න. අන්තිම ඊළඟ කාරණේ තමයි අපි ළමයි රවට්ටන්නේ. අපි කෙලින්ම ඇත්ත කියනවා. බොරුවට නොමිලේ පවත්වනවා මෙහෙමයි කියලා ළමයි ටික එකතු කරගෙන ඊට පස්සේ බොරු කතන්දර රයිට් අපි ආරම්භක දේශනයේ නොමිලේ කරනවා. ඊට පස්සේ ළමයින්ට තියෙන්නේ ඉතාමත්ම අඩු මුදලක් තමයි අපේ පන්තිවල අපි ගන්න. ඒකත් මුලින්ම කියන්න ඕනේ. මොකද අද පළවෙනි දවසේ ඉන්නේ සල්ලි කීයද? සල්ලි කඩා ගන්නද මේ කරන්නේ? මොකක්ද මේ කරන්නේ? කියලා ලොකු වැඩක් මේව කරන්න
ඒක නිසා අපි මේ පන්තිය කරන විදිය යන්නම right කරන වැඩපිළිවෙල මුලින්ම කියන්නම් සාමාන්‍යයෙන් අපි මේක මාසෙට දවස් 20ක් වගේ කරනවා මාසෙට දවස් 20ක් සාමාන්‍යයෙන් ඔයා පන්තියට ගියොත් එහෙම මාසෙට දවස් කීයද සාමාන්‍යයෙන් පන්තියට ගියොත් මාසෙට දවස් කීයද දවස් 4යි මම ඔයාලට මෙතනින් මැසේජ් එවන්න පුළුවන් ළමයි මම අර කරලා නැත්තේ මොකද ශබ්දවත් දැහෙනවනේ ඊට පස්සේ ගෙවල් වල ශබ්දයි එක එක්කෙනාගේ අනවශ්‍ය දේවල් මේව කඩාකප්පල් කරන්න පිරිසක් එනවනේ අද හැමෝටම ලින්ක් එක දීලා තියෙනවනේ ඌමනාව අය විතරක් නෙවෙයි මෙතන ඉන්නේ උඩ ඕන් නැති අය ඉන්නවා මෙතන හයි පළවෙනි දවසේ නිසා සාමාන්‍යයෙන් දවස් 4යි කරන්නේ අපි මේක ළමයින්ට අර අපිටත් දෙයක් එන ගමන්ම ළමයට පොඩි වාසියක් කරලා තියෙනවා. මොකද අපි ළමයා හඳුනගෙන ඉන්නේ. දැන් මෙතන ඉන්න පිරිස අපි දන්නවා හඳුනගෙන ඉන්නේ. හඳුනගෙන ඉන්නවා කියන්නේ මේ මොන වගේ පිරිසක්ද? ගොඩක් අපේ පන්ති වලට එන්නේ ෆවුන්ඩේෂන් නොලෙජ් එක නැති අය. සහ සාමාන්‍ය නොලෙජ් එක තියෙන එක ගොඩක් ඉගෙන ගන්න කැමති. දැන් බාහිර උපාධි ළමයි ඉන්නවා. අතරම ඉගෙන ගන්න ගොඩාක් කැමැත්තෙන් ඉන්න ළමයි ඉන්නවා. සමහරලාට ඒ තුනයි කැම්පස් යන්න බෑ. එහෙම ළමයි පිටසක් ඉන්නවා. ඒ තුනක් දාලා තියෙනවා කැම්පස් යන්න බෑ. දැන් සමහරු ගාල්ලෙන් වගේ ඒ තුනක් දාපු ළමයි ඉන්න විශ්වවිද්‍යාලයට යන්න බෑ. right? ඉතින් මේක නිසා මේ right? විශ්වවිද්‍යාලේ යන්න බැරි පිරිසක් ඉන්නවා. ඒ අය මෙතන ඉන්න ඒ වගේ මේ විශ්වවිද්‍යාලේ ගියපු අය ඉන්නවා. ඒ අයටත් තියෙන පේපරයක්. ඒකත් මේ වගේ මේක නම් සුළු ඉතා සරල පේපරයක් තියෙනවා. මහ දෙයක් නෑ. ඒ ළමයිතුත් ඒක ගැන ඉතර වැටීමක් නෑ. ඒක නිසා මේ ඔක්කොටම හරියන විදියට අර නොලෙජ් එක හදන්න. සාමාන්‍ය නොලෙජ් එකක් තියෙන මිනිස්සයා ඒ නොලෙජ් එක උපරිම හදන්න. right තමයි අපි මේ පන්තියෙන් බලන්න ටයිම් ටේබල් එක පේනවා right අද දැන් ඇහෙනවනේ සඳුදා ෆවුන්ඩේෂන් ග්‍රැමර් ක්ලාස් එක තියෙනවා සඳ ඒ කියන්නේ මුල්ලක ඉඳන්ම ග්‍රැමටික් කරනවා මාත ඒක සාමාන්‍යයෙන් පටන් ගන්නවට මුල් පාඩම පටන් ගන්නවා ෆවුන්ඩේෂන් ග්‍රැමර් ක්ලාස් එක සම්පූර්ණයෙන්ම තියෙන කියන්නේ ටෙන්සස් කන්ජුගේෂන් එක පාර්ට්ස් ඔෆ් ස්පීච් එක තාම සාමාන්‍යයෙන් මේවා හරියට ඉගෙනගෙන නැහැ සම්පූර්ණයෙන්ම කියන්නේ මුල්ලක ඉඳන්ම අපි ගත්තොත් හෝඩිය ඉඳන් දැන් සමහර හෝඩිය දන්න කෙනෙක් ඉන්නවනම් ඒ පන්තිට ජොයින් වෙලා බලන්න ඔයා දන්නේ නැති ටික මම කියනවා ඒ කියන්නේ කවුරු හරි මෙතන ඉන්නවා නම් මම හෝඩිය දන්නවා මම හොඳට ඉංග්‍රීසි දන්නවා කියලා ඉන්න සමහර ගුරුවරු ඉන්නවා විද්‍යාපීඨ කිපු අය ඉන්නවා මෙතන ජොයින් වෙලා එයාට මම කියනවා ඒ මුලක ඉඳන් කරන පාඩමට ජොයින් වෙලා බලන්න මේ පන්තියේ ඔයා ඉගෙන ගන්න වටිනම පාඩම මේක උන්ට මතක තියාගන්න ඔයා දන්නවයි කියලා ඉන්න අයට මම අභියෝග කරනවා දන්නේ නැහැ මේ පන්තියෙන් වාට ඉගෙන ගන්න පුළුවන් සෑහෙන්න තේරුණා නේද ඒ වගේම වෙන්ස්ඩේ කරනවා රෑ 8ට තියෙන පන්ති ඔක්කොම දැන් සමහරවිට ප්‍රශ්න අහන්න එපා එක දිගට එක එකම විකාර අහන්න නැතුව අහගෙන ඉන්න දැන් කරන ටික දැන් මේ ජොයින් වෙලා ඉන්න ටික හොඳට අහගෙන ඉන්න හරි අනිත් අයට අපි මොනවා හරි කරමුකෝ වෙන්ස්ඩේ තියෙන්නේ නිවුස් පේපර් ඩිස්කෂන් අපි නිවුස් පේපර් ඩිස්කෂන් එකකුත් කරනවා ඒ කියන්නේ මොකද්ද නිවුස් පේපර් ඩිස්කෂන් කියන්නේ මම ඔයාලට පෙන්නන්නම් අද නිවුස් පේපර් ආටිකල් එකක් කරන් මොනවද අපි සාකච්ඡා කරන්නේ කියලා ඒ කියන්නේ මූලික ග්‍රැමර් කොටස් වලට අමතරව අර සෙන්ටෙන්ස් පැටර්න් ඉගෙන ගන්න හොඳම දේ තමයි ඒ කියන්නේ සාමාන්‍ය ඉංග්‍රීසි වල
ෆවුන්ඩේෂන් 9 කරන්න ඕන පත්තරේ අරගෙන හොඳට කියවන්න ඕන. ඒකයි අර මං කැමති නෑ මේ පන්තිය බොරු කරන්න. වට ඕන උපරිමයෙන්ම අවශ්‍ය දේ වාට දෙන්න. හරි. මේකේ තියෙන ඉගෙනීමක් පමණයි. විකාර දේවල් මේකේ නෑ. හරි. විකාර දේවල් කරන්න බලාපොරොත්තු වෙන කවුරු හරි ඉන්නවනම් යන්න පුළුවන්. එයාට මම අවස්ථාව දෙනවා යන්න. අපි මේ කිසි කෙනෙක් ගන්න නැහැ ලේසියෙන්. හරි. නිවුස්පේපර් ඩිස්කෂන් එකක් තියෙනවා sentence pattern. ඒ වගේම සැටර්ඩේ පන්තියක් තියෙනවා නිවුස්පේපර් ඩිස්කෂන් එකයි formal letters, informal letters, email writing or bar chart papers වලට අදාළව. ඒ කියන්නේ ජපුර මැනේජ්මන්ට් පේපර් එක ගත්තොත් bar charts තියෙනවා. කැලණිය පේපර් මට ඕවා කටපාඩම් මම දන්නව ඉන්නේ මොනවද කරන්න ඕන මොනවද කියලා. හරි. ඒක නිසා මේ ප්‍රැක්ටිස් වෙන පුරුදු වෙන පන්ති කරනව නෙවෙයි. සන්ඩේ පන්තියේ ග්‍රැමර් ඒ වගේම ෆවුන්ඩේෂන් ස්පෝකන් පැත්තට අදාළව පැටර්න් සරව මේ වගේ පේපර් ක්ලාස් එකක් තියෙන උදේ 4:00ම. පේපර් ක්ලාස් එකක් උදේ 4:00ම. පන්ති 5ක් තියෙන සතියට. පන්ති 5 සතියට ජොයින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ රෑ 8ට සඳුදා රෑ 8ට වෙන්ස්ඩේ රෑ 8ට තියෙනවා. මන්ඩේ වෙන්ස්ඩේ සැටර්ඩේ තියෙනවා. ඒ වගේම සන්ඩේ තියෙනවා රෑ 8ටත් තියෙනවා උදේ 4:00මටත්. උදේ 4:00මට මම පේපර් ක්ලාස් එක දාලා තින්නේ හැමෝටම ජොයින් වෙන්න පුළුවන්. ඉරිදා උදේ 4:00මට. right? හිතලා බලන්න. ඔයා මේ පන්තියට එනවද කොහොමද කියලා. right? මේ සියල්ලටම මාසෙට දවස් 20ක් ඇවිල්ලා මේ සියල්ලටම ගන්න රුපියල් 1500යි ඔක්කොටම. මාසෙටම ඒ පොඩි ගාන විතරයි අපි ගන්න. ඔයාට ඒක 1500ක් වැඩි කරන්න බෑ මේවට එන්න බෑ කියලා හිතනවා නම් ඔයාට ගිහිල්ලා වෙන පන්තියකට සහභාගී වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ ලංකාවේ ඕන තරම් පන්ති තියෙනවා. ඔයාට යන්න පුළුවන්. මම වගේ ඉල්ලීමක් කරනවා ඕනනම් මාසයක් ඇවිල්ලා බලන්න. මාසයක් 1500 යන මාසයක් රිස්ක් එකක් ආවත් කමක් නැහැ. එතනින් එහාට යන්න පුළුවන්. අපි කලින් කරේ රුපියල් 1000ට. දැන් ඒක කරන්න බෑ. කොහොමදවත්. නමුත් වැඩි කරා කියලාත් මුකුත් නැහැ 1500 එච්චරයි. 1500ක් ගෙවන්න බැරි නැති නිකයි ඉන්නේ. මොකද දන්නවද? සාමාන්‍යයෙන් පන්ති දවස් 4ක් ගිහිල්ලා රුපියල් 2000 2500 3000 ක්ලාස් ෆීස් ගන්න. ළමයිම මට කිව්වා සර් ওই විදිහට කරන්න එපා කියලා. මොකද අපි උගන්වන විදිය ඒ වගේම අපි ළමයින්ට දෙන chances අපි ළමයින්ට දෙලා මේ පන්තියේ තියෙන දේවල් ගත්තොත් එහෙම ඒක සෑහෙන්න වෙන තරකින් ඔයාලට හොයාගන්න බෑ. ඒ වගේම දැන් සමහරු මගෙන් දවස පුරා ඇහුවා රෙකෝඩ් එක දෙනවද සර් රෙකෝඩ් එක දෙනවද කිය වද දෙනවා. රෙකෝඩ් දෙන්න බෑ රෙකෝඩ් දෙන්න බෑ. ඉතින් මම හැමෝම ගැන හිතලා ඉස්සරහට නම් මම හැමෝටම නෙවෙයි ඕමනා අයට විතරක් බලන්න රෙජිස්ටර් ගෲප් එකක් මම ඒ රෙජිස්ටර් ගෲප් එකට ජොයින් වෙන අයට විතරක් බලන්න විදිහට මම ඉස්සරහට වීඩියෝ එක හදනවා. හැමෝටම ජොයින් වෙන්න පුළුවන් විදිහට මම හදලා තියෙනවා channel එකක්. ඒ channel එකට ගිහිල්ලා අවශ්‍ය කරන වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. මේ channel එක subscribe කරලා තියාගන්න මෙතනට. මේ තියෙන්නේ. මේ channel එකට ගියා නම් ඔයාලට මෙතෙක් අපි පවත්වලා තියෙන දේශන ඔක්කොම නෙවෙයි. අවශ්‍ය කරන පාඩම් වල දේශන මම දෙනවා ඔයාලට රෙකෝඩින් එක. උවමනාව දේවල්. එහෙම නැතුව මේ සතිය දවස් පහේ රෙකෝඩ් ඉල්ලගෙන නම් එන්න එපා. විශ්ව වැඩ කරන්න එපා. මම මේ අයින් වෙලා යන්න. හොඳේ? මොකද මේ මල කර්ම කරන්න බෑ. ඒ කියන්නේ අද බදාද පන්ති විතර බදා දෙකක් දෙන්නේ. ඊට පස්සේ තෙල් සුරා දෙක දෙන්නේ. ඉරි දෙක දෙන්නේ. ඉරිද රැයක දෙන්නේ. ඉරිද උදේ දෙන්නේ. ඒ වගේ නම් බයිල කරන්න එපා. ඒ මොක අනිත් එක හොඳට පරිස්සමෙන් කටයුතු කරන්න මේ පන්තියට එනවා. ඔය ගෲප් එකක් හැදුවත් අනවශ්‍ය පත්තිනි මාරියන්ගේ වයි වලගම්බා රජුරුවන්ගේ වයි එක එක්කෙනාගේ data දෙන ඒවයි අරව මේව ඒව share කරන්න ලෑස්ති වෙන්න එපා. ගෲප් එකේ විනයක් ඇතුව ඉන්න ඕන අයින් කරලා දානවා. එහෙම නැත්නම් මේ රුපියල් 1500කට ආව මම ගන්න නැහැ. කොහොමත් අයින් කරලා දානවා. දීලා සල්ලිත් ඕන රිටර්න් කරනවා. තියා ගන්න කියලා. අපි මේක කරන්නේ මුදලක් ගන්න වගේම වැදගත්කමක් ඇතුව කරන්න. මම කැමති පොඩ්ඩක් හරි වැදගත් ළමයි ටිකක් එනවා නම් තමයි මම ආසයි. නැත්නම් අයින් වෙලා යනක ගොඩාක් හොඳයි. තේරුණාද? අවශ්‍ය කරන අපි හිතමු උදාහරණයක් විදියට ටෙන්සස් පාඩම. ටෙන්සස් පාඩම අනිවාර්යයෙන්ම මම වීඩියෝ එකක් ඔයාලට දෙනවා.
ඒ කියන්නේ වාට එදාට එන්න එපා කියලාද මේ කියන්නේ? එන්න එපා කියලා නෙමෙයි එන්න පන්තියට. නැවත නැවතත් බලන්න අර අඩු නොලෙජ් එකක් තියෙන ළමයට ආය බල එයාට ඒක පුරුදු වෙන විදිහට තමයි මම මේක හදලා තියෙන්නේ. රිපීට් කරන්න again and again over and over again. right? ඊට පස්සේ බැරිම ළමයට ඉගෙන ගන්න පුළුවන්. අපි මේකෙදි බැරිම ළමයාව ફોකස් කරනවා ගොඩක්. අහිංසක දුප්පත් ගම්වල බැරිම ළමයා. ඒක අපි ටාගට් එක. right? කරලා ඔයාගේ විභාගේ දක්වා මම කරනවා. දැන් ඔයාගේ කලින් බැච් එකේ කට්ටිය මේ 12යි මම ඉවර කරනවා. 12න් ඒක ඒ පන්තිය ඉවරයි. ඒගොල්ලෝ හරිම සතුටින් විභාග ලියන්න යන්නේ. ඉගෙනගෙන මම හිතන් තුන්වෙනි සැරේ රිපීට් වෙච්ච ළමයි ඉන්නවා. ඒ ළමයි රිපීට් වෙලා මේ සැරේ තමයි අවසාන අවස්ථාවේ ළමයි විභාග ලියනවා. ඉතින් හරිම සතුටින් විභාගේ දැස්තිලා ඉන්නේ වෙනදා නැති උනන්දුවෙන්. ඒකයි මං කිව්වේ නැවත නැවතත් මට කියන අවශ්‍යතාවයක් නෑ. ඔයා ඕන වටේ රවුමක් ගහලා එන්න. වටේ රවුමක් ගිහිල්ලා සර්ලගේ පන්තිර ජොයින්ලා එන්න. සහ අපි උගන්නන විදියයි ක්‍රමවේදයයි අපි මටම ආවේනික ක්‍රමයක් නේ මම කරන්නේ. මම එක එක්කෙනාගේ ඕවා මට අදාළ නෑ. මොකද මමගේ අඩුවක් නෑ. මම පූර්ණ සුසුකම් ඇතුව කරන්නේ. right? එතකොට ඒ කියන්නේ මම මෙතනින් නතර කරනවා. ඒ කියන්නේ ඊට වඩා මම ප්‍රකාශයක් කරන්නේ නෑ. තේරුණා? අදින් පස්සේ මං ගැන මං කතා කරන්නෙත් නෑ. මේමයි මං මේමයි අරවා මේමයි තේරුමක් නෑ. ඒ කතා කරන අඩුවක් තියෙන නිසානේ. මගේ අඩුවක් නෑ. ඒක නිසා පළවෙනි දවසේ නිසා තමයි ඔහොම මම කතා කරේ. ඒ ටික මම කොහොම නතර කරනවා දැන්. right? නතර කළා අපි යනවා වෙනස්ම වැඩකට. මොකක්ද දන්නවද? මේ ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට අපි මුලින්ම ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා. හරි? දැන් මම ඔයාගේ මෙහෙම ඇහුවොත් දැන් ඔයා ටයිම් ටේබල් අරව මේව ගැන හිතට හිතන්න යන්න එපා. ඒක ඔයා ඔළුවට ගන්න ඕනද? සඳ මොනවද ඉගෙන ගන්න එහෙම අවශ්‍ය අවශ්‍ය නැහැ. මම මේක දාන්නම් ගෲප් එකට බලන්න. බලන්න ඔයා දවස් ටික මතක තියාගන්න. මම වෙනම ටයිම් ටේබල් එක හදලා දාන්නම්. ඒ දවස් ටික මතක තියාගන්න. ඒකට ඔයා ජොයින් වෙන්න. මම සති දෙකක් විතර ජොයින් වෙනකොට ඔයාට තේරෙනවා යන විදිය මොකද්ද මේ පන්තියේ කියලා. ලොකුට කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද? දැන් ඔය අමාරුයි මේ කියලා හිතන අය ඉන්නවනම් අය වෙලා යන්න. වෙන ගෲප්ස් ඕතර ලඟ තියෙන කිසිම ප්‍රශ්නයක් අපි කවදාවත් ඔයාලට මැසේජ් එකක් දාලා කියනවද පන්තියෙන් කියලා? නෑ. කිසිම දවසක් කියන්නේ. හොඳට මතක තියාගන්න. හරි. දැන් ඔය ඉංග්‍රීසි භාෂාව කොහෙන්ද පටන් ගන්නෙ? පොඩි කතන්දර ටිකක් මට කියන්න තියෙනවා. අනිත් එක මම උගන්වනකොට මම හැමදේම ලියනවා. මතක තියාගන්න මම ලියන්නේ මටම ආවේනික බෝඩ් එකක්. ඉතින් මේක මටම ආවේනික විදිහට මම වර්ඩ් එක හදන් තියෙන්නේ. මට ඕන දෙයක් මම මේක ලියනවා. ලියලා මම මේක දෙනවා. මොකද කරන්නේ? මම මේක ඔයාලට PDF එකක් හදලා දෙනවා මම ලියන එක. තේරුණාද? right. ඉංග්‍රීසි කොහෙන්ද එන්නේ? කියන එකට අදාළව මම ඔයාලට ටියුට්ස් දානවා. ඒ ටික ඔයා ගන්න ඕන. පළවෙනි පාඩමට අදාළ ටියුට්ස් ටිකම ඔක්කොම දානවා. ඊළඟ දවසේ එනකොට ඔක්කොම ඒ කියන්නේ මේ සතියෙන් පස්සේ අපි ඔය ටයිම් ටේබල් එකේ පන්ති පටන් ගන්නවා. මතක තියාගන්න. මට නිශ්චිත වශයෙන් පන්තියට එන්නේ කවුද කියලා විතරයි බලා ගන්න ඕන. ඒ මම ගුරු වෙනම ගෲප් එක හදනවා. ඒ ගෲප් එකට ජොයින් වෙලා පන්තියට එන පිරිස මාසයක් මට දැනගත්තා. ඉතින් ආට ඔයා ඉන්නවා මම දන්නවා. එච්චරයි මට ඕන. right. දැන් ඔයාට මෙහෙම හිතනවනම් අපි බොරුවක් කරන්නේ සල්ලි කඩා ගන්නවා අර මේ හිතන නම් ඔයාට පුළුවන් අද රැයින්ම ඩිලීට් කරලා දාලා ගෲප් එකකින් අයින් වෙන්න. තේරුණාද? අයින් වෙලා යන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. දැන් ඒක ඔයාට හොඳට මම අවස්ථාව දෙනවා. කිසිම කෙනෙක් එන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් අපිට ළමයි අඩුවක් වෙන්නෙත් නැහැ. ඒකත් මතක තියාගන්න. දැන් ඔය ඉංග්‍රීසි කොහෙන්ද එන්නේ? ඉංග්‍රීසි එන්න තැන මම කියන්නම්. අඩුම තරමේ ඉංග්‍රීසි එන්න තැනවත් දන්නේ නැතුව ඉංග්‍රීසි ඉගෙන ගන්න යන්න එපා. මහා අමාරුක වැටෙන්නේ. දැන් ලකාවේ ඉංග්‍රීසි උගන්වන විදිය වැරදි. සම්පූර්ණයෙන්ම වැරදි. ළමයට ඉන්ට්‍රෙස්ට් නැහැ ඌට එපා වෙන ඌට ඉංග්‍රීසි දුවන්ත දැන් ඕගොල්ලෝ ඉංග්‍රීසි ඉගෙන ගත්ත දේ කාලේ පිස්සු වැඩනේ. ඉගෙන ගත්ත නෑ. දැන් සමහර ළමයි මෙතන ඉන්නවා ජපුරේ ජාවාරදරපුර රෙජිස්ටර් වෙන්න බලාපොරොත්තු වෙන ජපුර රෙජිස්ටර් වෙලා ඉන්න ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක කරා.
කම්පල්සරි ඉංග්‍රීසි එක වෙන එකක්. ඉංග්‍රීසි අර භාෂාව ලැන්ග්වේජ් එක සබ්ජෙක්ට් එකක් විදිහට කරන්න පුළුවන් ළමයි. ඒක ජපුර තියෙන එක වෙනම කරන්න පුළුවන්. ඔගොල්ලෝ නිතරම වෙබ්සයිට් එකට යන්න, කැලණි වෙබ්සයිට් එකට යන්න, කැලණි මෙදස් ගන්නවත් ජපුරට යන්න, ඒවට කතා කරන්න. සමහර ළමයි ඉන්නවා දන්නේ නැහැ ඒවට කතා කරලා නැහැ තාම. කුමනාවෙන් ඉන්න ළමයි ඉන්නවා. ඔයාට මහන්සි වෙන්න පුළුවන් නම් පත්තරේ හොඳට කියවන්න පුළුවන් නම් පේපර් ටිකක් හොඳට කරන්න පුළුවන් නම් අපි මේ පන්තියෙන් පත්තරේ හොඳට කියලා දෙනවා. රයිට්. මම වාට නිකම් පෙන්නන්න දැන් කරන්න නෙවෙයි. මගේ දේවල්ද මම ගන්න කියලා මම නිවුස් පේපර් ආටිකල් එකක් ගන්නවා පෙන්නන්න මේකේ. දැන් නිවුස් පේපර් ආටිකල් එක අරගෙන අපි කියලා දෙනවා මේක සම්පූර්ණයෙන්ම කොටසින් කොටස. ඒක අර අපි කරන්නේ මේ වචන ටික කොට දාලා දෙනවා. terminology words නෑනේ. right vocabulary එක වඩ build up කරන්න එපා. enhance කරන්න ඕන. right you have to enhance your knowledge. or knowledge එක enhance කරන්න. එතකොට දැන් මේවා අරගෙන දැන් මෙහෙම අපි ගන්නවා. ඔන්න මම කියලා දෙන විදිය. ඔයාලට ওই එක වීඩියෝ එකක් බැලුවොත් බලා ගන්න පුළුවන් සර් කියලා දෙන්නේ කොහොමද කියලා. දැන් මෙහෙම ඉතින් සර් හොඳ නැත්තම් පන්ති වලට යන්න අවශ්‍යත් නැහැනේ. උන්තරම් පන්ති තියෙන හොයාගන්න පුළුවන්. දැන් 4 more Omicron are found. මේක දැන් ඔයා බය වෙන්න එපා මේ උගන්නන්න නෙවෙයි යන්නේ. උගන්නන විදිහ කියන්නේ. අද උගන්නන්නේ නැහැ මම. උගන්නන සිස්ටම් එක සහ යන රටාව මේ කියන්නේ. දැන් 4 more Omicron තවදුරටත් Omicron 4 දෙනෙක් හොයාගන්නවා. මේක 0% එකේ පැසිව් වොයිස් එකක්. තේරෙන්නේ නැහැ නේ හිම කිව්වට. ඉස්සරහට වාරේ ඉගෙන ගන්න පුළුවන්. දැන් more කියන්නේ මම වෙනම පැහැදිලි කරලා දෙනවා. more කියන්නේ මොකක්ද? more එකෙන් හැදිච්ච තව වචන anymore තව දුරටත්. more කියන්නේ තව ඉස්සරහට. අපි කියන one more තව එක සැරයක් one more. right? ඔන්න ඔහොම. Omicron කියන්නේ තියෙන අර රෝගේනේ COVID එකේ ඊට පස්සේ ආපු එකනේ. found. ඊට පස්සේ found හැදුනේ කොහොමද? find. find එකෙන් තමයි found හැදෙන්නේ. past tense එක මේ past participle එක. මේ වගේ අපි ලියලා පැහැදිලිව clearly ඔයාලට දෙනවා. ඒකේ PDF එකක් දෙනවා. ඒක තමයි අපි විශේෂත්වය. right? දැන් අපි ළඟ වටින යමක් තියෙනවා නම් අපි කිසි කෙනෙකුට පින්සින්ටු වෙන්න ඕනේ නැහැ. වටෙන්න. දැන් ඔයාලටත් මේ ඩිග්‍රී එක කරගත්ත දැන් සමහර ළමයි ඉන්නවා මානසිකව වැටිලා මට කතා කරනවා. ඉංග්‍රීසි එපා වෙලා තියෙනවා. මම එයාට දෙන උත්තරේ තමයි හිතන්න කොහොම හරි උපාධිය කම්ප්ලීට් කරාම සාමාන්‍ය මිනිස්සුගේ උපාධිධාරීත්වය අතර වෙනස හිතන්න. උපාධියක් තියෙනවා. රජයේ රැකියාවක් වෙනවා. පෙන්ෂන් එකක් වෙනවා. දන්නවද රාජ්‍ය සේවකයෙකුට ආග්‍රහාර කියලා රක්ෂණ වලින් රක්ෂණයක් තියෙනවා. පෙන්ෂන් එකක් තියෙනවා. දැන් කොවිඩ් කාලේ වගේ ගොඩක් ප්‍රයිවට් සෙක්ටර් වල හිටපු ළමයි මෙතන තියෙන ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරන ගමන් ඩිග්‍රී කරන ඒ වගේ කොයි වෙලාවෙ එළියට දායිත් දන්නේ. හැබැයි රාජ්‍ය සේවකයෙක් එළියට දාන්න බෑ. right? දැන් මම ගුරුවරයෙක් විදියට කැලණි ජාතික පාසලේ වැඩ කරනවා. right? මුලින්ම විශ්වවිද්‍යාල සිසුන්ට කියන්නේ විශ්වවිද්‍යාලේ කටයුතු කරා. ඊට පස්සේ මම දැන් වෙනම ඉංග්‍රීසි උගන්වගෙන ජාතික පාසලේ වැඩ කරනවා. ගුරුවරයෙක් විදියට වැඩ කරනවා. මොන ප්‍රශ්නය ආවත් අර ගුරුවරයෙක් කියලා ප්‍රොෆෙෂනල් ගුරුවරයෙක් විදියට right? අපි ටියුෂන් විතරක් නෙවෙයිනේ ගුරුවරයෙක් විදියට කටයුතු කරනවා. රජයේ සේවකයෙක්. එතකොට ප්‍රොෆෙෂනලි අපිට රාජ්‍ය සේවකයෙක් වෙන්න පුළුවන් නම් ලොකු දේවල් ටිකක් අපිට ගන්න පුළුවන්. මම ඔයාලට පොඩ්ඩක් පොඩි දෙයක් කියලා මම යන්නම් අපේ අද පාඩමට. මේකට අපි කියන්නේ දුක සූත්‍රය. ඔයා මේක සමානට ඉගෙනගෙනත් ඇති. දැන් අපි ගත්තොත් දැන් තියෙන මේ ජීවිතයේ තියෙන විදිහ දැන් ඔයාලට සාමාන්‍ය මෙතන ඉන්න අයගේ වයස ගත්තොත් එහෙම මොන වගේ වයස් මට්ටමද ඉන්නේ ළමයි? මොන වගේ වයස? 20 25 27 28 29 30 වෙන්න පුළුවන් නේ. 30ටත් වඩා වැඩිද දන්නේ. right? ඔව් 21 අයත් ඉන්නවා. සාමාන්‍ය 2000 ළමයි ඉන්නවා මෙතන. මම දන්නවා. මම ඒකනේ ඩෙන්ටිටි ගන්න. මම හැම කෙනෙක් ළඟම පර්සනල් ෆයිල් එකක් මම තියාගන්නවා. දැන් කවුරු හරි ඉන්නවද මට ඩෙන්ටිටි එවන්න බැරි?
එයාට යන්න පුළුවන් 1500ක් තියා එන්න එපා හරි ගන්න 5000ක් දීලා එන්න ගන්න හොඳට මතක තියාගන්න ඩෙන්ටිටි දෙන්න ඕන ගෲප් ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා මොනවා ප්‍රශ්නයක් තියෙනවා එයාට කියන්න නැත්නම් මට කතා කරන්න හරි කාට තෝරන විදිහට නගලන්න බෑ 1500 දුන්න කියලා කරේ නගින්න දෙන්නේ නැහැ කවුරු අත අයින් කළා දානවා අපි වා වෙනුවෙන් තමයි සම්පූර්ණම කරන්නේ විනය ශික්ෂණය ඊට පස්සේ ඉන්න ඕන විදිහක් තියෙනවා ඒ විදිහට තමයි ඉන්න ඕන අපි දෙනවා පුළුවන් තරම් වීඩියෝස් දෙනවා පුළුවන් තරම් උගන්වන්න තමයි බලන්නේ මේ පන්තිය පළවෙනි දවසේ නිසා මම කියන්නේ ඒක ඒ ටික හොඳට ඔළුවේ තියාගන්න ක්ලාස් එක අවසන් වෙන දවසේ දක්වාම තියාගන්න ඕනේ මේ පන්තියට එනවා නම් ඒක මතක තියාගන්න හැබැයි බොරු කාර්යවලට මේ පන්තිය නෑ අනිවාර්යයෙන්ම අයින් වෙන්න සිද්ධ වෙනවා ඒකත් මේ පන්තියට එනවනම් ඉංග්‍රීසි වලට A එකක් B එකක් ෆේල් වෙච්ච ළමයෙක් ඉන්නවනම් C එකක් ෆේල් වෙච්ච කෙනෙකුට C එකක් ගන්න වෙන්නේ සහ ඉංග්‍රීසි සබ්ජෙක්ට් එකක් කරන ළමයෙක් ඉන්නවනම් මේ පන්තියට එන ගමන් අර කරන්න ඒක පන්තිය ගැන මේ පන්තියට එන්නේ ළමයා ගොඩක් හොඳයි යාට මේක තියෙන්නේ නෝමල් තියාගෙන ෆවුන්ඩේෂන් නොලෙජ් එක අප් කරගන්න තියෙන්නේ මේකෙන් දැන් ඔයාගේ 20 කිමු වයස 20ක් වඩා වැඩි අය ඇති මෙතන මේකට කියන්නේ දුක සූත්‍රය දැන් 20 දුක අඩුයි තාමත් ගෙදරින් කාලා බෙලි ඉන්න පුළුවන් නමුත් 20 25 30 වෙනකොට බලන්න දුක මේ පැත්ත මේ දුක වැඩි එන්න දුක වැඩි දැන් බලන්න එළියට බහැලා රටේ තත්ත්වය බලන්නකෝ ජීවත් වෙන විදියක් නැහැ සල්ලි තිබුණත් ජීවත් වෙන්න බඩු නැහැ ප්‍රශ්න වැඩි අදම රාජ්‍ය සේවකයෙක් හරි ඔය ඩිග්‍රිය කම්ප්ලීට් කරලා තියාගන්න කවදා හරි දරුවෙකුට හරි දැන් ඔයා හිතන්න ඔයා ඉගෙන ගත්තේ නැහැ ඔයා පිළිවෙලට ඉගෙන ගත්තේ නැහැ පඬිතුකම් කතා කර කර හිටියා උපාධිය කරේ නැහැ මට පුළුවන් ඕනේ නැහැ ඕගොල්ලෝගේ උපාධි සමහරව එහෙම ඉන්න හරි පඬිතයි ඔක්කොම පුළුවන් කියලා තමයි ඉන්නේ right එහෙම ඉඳලා අන්තිමට අවුරුදු 30ක් 35ක් 40ක් විතර යනකොට අර රජයේ සේවය කළා මොනවා හරි පඩි ගන්න ලෝන් එකක් දාගන්න වාහනයක් ගන්න මිනිස්සු දිහා බලලා දුක් වෙන්න වෙනවා ඒව මතක් කරගන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ අමාරුයි එපා වෙලා මට මේක කරන්න බෑ කියලා මතක් වෙනකොට මතක් කරගන්න මම හොඳට ගියා හදන්න ලෝන් එකක් දාගන්න කාර් එකක් ලස්සන ගන්න රාජ්‍ය සේවකයෙක් වුණා නම් හොඳයි නේද දැන් මං කියන්නේ අනිත් අයට බෑ කියලාද අනිත් අය හොඳට ගන්න සමහරු ඉතින් උපාධියක් නැති වුණාට හොඳට ධනවත් වෙච්ච මිනිස්සු ඉන්නව නැත්තේ නෑ මං කියන්නේ ඒ අයට නෙවෙයි මේ පන්තියට එන්නේ ඒකේ අභිලාෂයෙන්නේ අයි මම කතා කරන්නේ ඔයාට උපාධියක් කරන්න ඉන්න කෙනෙක් උපාධිය කම්ප්ලීට් කරන්න ඉන්න කෙනෙක් right මෙතන සමහරට කැම්පස් ගිහින් ළමයි ඉන්න පුළුවන් ඒ අයට right ඉංග්‍රීසි ටික නැත්තම් වැඩක් නැහැ දැන් බොරුවට මේක විභාගේ පාස් වෙන විතරක් මේක කරා කියලා ඇති වැඩක් තියෙනවා මොකට රාජ්‍ය සේවකයෙන්නේ බිහි වෙන්නේ මෙලෝ දෙයක් කරගන්න බැරි ටයිප් කරන්න බැරි ඉංග්‍රීසි ඊමේල් එකක් යවා ගන්න බැරි ලියුමක් ලියා ගන්න බැරි මොඩෙක් නම් රාජ්‍ය සේවකයට යන්නේ අපි වැඩකුත් නැහැ මොඩ පන්තියක් මොඩ සර් කෙනෙක් මොඩ පන්තියක් ඒකනේ අවුරුදු 70ක් මෙහෙම උනේ රටට මොඩයෝ බිහි කරේ පන්ති වලින් බිහි කරන්නේත් මොඩෙක්නේ right ඉස්කෝලෙන් බිහි කරන්නේ මොඩෙක් නැත්නම් අවුරුදු 70ක් පොරකම දැන් ලංකාවේ ණය කොච්චරද ට්‍රිලියන 12ක් ට්‍රිලියන 12යි ට්‍රිලියන 12ක් ණය ඒකෙන් ට්‍රිලියන 2යි වැඩ කරලා තියෙන්නේ ඉතිරි ට්‍රිලියන 10 කෝ ඉතිරි ට්‍රිලියන 10 කෝ තොරා කාලේ කියන්නේ මේ අවුරුදු 70ට නෙමෙයි අවුරුදු 70ම ණය ගත්තේ නෑ පෞගේ කාලේ ණය අරගෙන අන්තිමට ට්‍රිලියන 12ක් දක්වා මං කියන්නේ ඕගොල්ලෝ අපි ඔක්කොම මේක මෙතන ඉන්නේ දැන් ඕගොල්ලෝ උපාධිධාරියෙක් කියලා මෙතෙන්ට යන්නේ රාජ්‍ය සේවකයට යන්නේ රාජ්‍ය සේවයට කියලා බොරු කරනවා වංචා කරනවා වැඩක් කරගන්න බොරුකාරයෝ ඉතින් අපි මේ පන්තිය බොරුකාරයන්ගේ පන්තියක් නෙවෙයි මේක අපි ඉතාමත්ම පිළිවෙලට කරන්න උත්සාහ කරනවා ඒ ටිකට මම ඔයා හදා ගන්න ඕනේ right ඉතින්ට ඔයා මාව ගෙන්න ගන්න ඔයා අර වෙන ගුරුවරුන්ගෙන් බලාපොරොත්තු වෙන ඒවා මගෙන් බලාපොරොත්තු වෙන්න එන්න එපා
මොනවද බලාපොරොත්තු වෙන්නේ? විශේෂයෙන් මම රත්තරන් පුතේ, රත්තරන් දුවේ, රත්තරන් අම්මේ, සුදු අම්මි, සුදු පුතේ, කළු පුතේ ඒ වගේ වචන භාවිතා කරන්නේ නැහැ. විශේෂයෙන් ඒ වගේ කතන්දර අපි කරන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් කැමති නැහැ. මම සාමාන්‍යයෙන් ඇත්තට ජීවත් වෙන්නේ. කියන්න ඕන දේ කෙලින්ම කියනවා. හරි? ඒකත් හොඳට මතක තියාගන්න. කිසිම කෙනෙක් කවට්ටන්නේ නැහැ එක මොහොතක්වත්. කියන්න තියෙන දේ කිව්වා එතනින් ඉවරයි. අන්තිමට ගන්න. අපතිස්සෙම එහෙම. ඒ නිසා ඒක හොඳට ඔළුව තියාගෙන වැඩ කරන්න. දැන් අපි ගත්තොත් ඔය ඉංග්‍රීසි භාෂාව පටන් ගන්න කොහෙන්ද දන්නවද? ඉංග්‍රීසි පටන් ගන්න එංගලන්තයේ ගිනිකොන දිග ස්කොට්ලන්තයේ. දැන් මේ දවස්වල යුරෝපයේ ප්‍රශ්න තියෙන්නේ. රුසියාව යුක්‍රේන ඒ රටවල් ටිකකින් එහා පැත්තේ තියෙන එංගලන්තයේ තියෙනවා. right? එතකොට ඉංග්‍රීසි භාෂාව කියන්නේ ලෝකේ වැඩිපුරම කතා කරන භාෂාව මොකක්ද? මට එවන්න බලන්න. පොඩි ප්‍රශ්නයක් මම අහන්න. ලෝකේ වැඩිපුරම කතා කරන භාෂාව මොකක්ද ළමයි? මොකද්ද ලෝකේ වැඩිපුරම කතා කරන්නේ? දන්නේ කියන්න බලන්න. මොකද්ද ළමයි? right. මට කියන්නේ ලෝකේ වැඩිපුරම අන්න හරි. චීන මැන්ඩරින්. ඔව් ඒක තමයි. ඉගෙනගෙන තියෙන අය ඉන්නවා මගෙන්නේ. චීන මැන්ඩරින්. මගේ ඉගෙනගෙන තියෙන අය ඉන්නවනේ මෙතන. අනිවාර්යෙන්ම. චීන මැන්ඩරින් තමයි. ලෝකේ වැඩිපුරම කතා කරන භාෂාව චීන මැන්ඩරින්. ඊට පස්සේ ස්පාඤ්ඤ භාෂාව. ඊට පස්සේ කතා කරන්නේ. ඊට පස්සේ තමයි ඉංග්‍රීසි එන්නේ. ඉංග්‍රීසි ඇවිල්ලා ලෝකේ හතරෙන් එකක්. ඒ කියන්නේ රටවල් කීයක් තියෙනවද ළමයි? ලෝකේ රටවල් කීයක් තියෙනවද? 200ක්. රටවල් 200න් රටවල් 50ක්. හරි? සාමාන්‍යයෙන් රටවල් 50ක් රටවල් 200න් 200ට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. කියන්නේ 97 96 97 ඒ වගේ සාමාන්‍ය ඔක්කොම ගත්තොත් 200ක් තියෙනවා. 200න් එහා නැහැ. 200න් රටවල් 50. රටවල් 50ක් විතර කතා කරන්නේ ඔෆිෂියල් ලැන්ග්වේජ් එක විදිහට කතා කරන්නේ. නිල භාෂාව විදිහට කතා කරන්නේ සහ භාවිත කරනවා. ඒක ලංකාවකින් ගන්නත් බෑ. ඒක කතා කරන එක නෙමෙයි මේක නිල භාෂාවක් වශයෙන්. නැත්නම් ලෝකයේ සෑම රටකම පොඩ තියෙනවා. රටවල් 50ක් වගේ පමණයි. රටවල් 50. right? දැන් ලෝකයේ ජනතාව කොච්චර ඉන්නවද? මිනිස්සු කොච්චර ඉන්නවද? මේ සාමාන්‍ය පෘථිවියේ කොච්චර ඉන්නවද මිනිස්සු? මේ ලෝකයේ මිනිස්සු කොච්චර ඉන්නවද? දැනට ගණන් බලලා තියෙන විදිහ. කොච්චර ඉන්නවද ළම? කියන්න මට. සාමාන්‍ය මිනිස්සු ඉන්නවා 7 billions. ඒ කියන්නේ කෝටි 700යි. 7 billions. කෝටි 700ක් වගේ සාමාන්‍යයෙන් ඉන්නවා. සාමාන්‍යයෙන් කෝටි 700ක් වගේ ඉන්නවා ජනතාවක්. හරිද? ඒ කියන්නේ කෝටි 700යි කියලා කියන්නේ බිලියන 7ක් වගේ නේ. කෝටි 100 කියන්නේ 1 බිලියන ඉන්නවා. ඒකෙන් සාමාන්‍යයෙන් ලෝකෙ වැඩිපුරම ජනසංඛ්‍යාවක් ඉන්නේ චීනෙනේ. කෝටි 100ක් ඉන්න 1 බිලියන වගේ ඉන්නවා. වැඩිපුරම කතා කරන භාෂාව චීන භාෂාව වෙලා තින්නේ. ලෝකේ ඕනම රටක
මේ වෙනකොට චීන භාෂා දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ චීන භාෂා ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. කියන්නේ අධ්‍යනාංශයක් තියෙනවා. අපේ රටේ අපේ කැලණි විශ්වවිද්‍යාලයේ කොච්චර යනවද චීනට ළමයි? ශිෂ්‍යත්ව දෙනවා. යනවා. දැන් ඉස්සරහට අපිට මෙහෙම නෙමෙයි අපි හැමෝටම චීන භාෂාව අනිවාර්ය කරන්න පුළුවන් ඉගෙන ගන්න. කොහොමද නේ චන්චු චන් කියලා ඉගෙන ගන්න. සමහරට මෙතන සමහර ළමයි චීන භාෂාව ඉගෙන ගත්ත ළමයි දුක් ඇති. චීන භාෂාව අනිවාර්ය කරන්න පුළුවන් සමහර වෙලාවට. දැන් චීනේ තියෙනවද සිංහල ඩිපාර්ට්මන්ට් එකක්? නෑ. සාමාන්‍යයෙන් චීන ස්පාඤ්ඤ භාෂාව දැන් එන්න දැන් සාමාන්‍යයෙන් වැඩි වෙනවා. දැන් උදාහරණයක් මම ගන්න චීනයේ බලන්න අධ්‍යයනය කළා චීනේ මිනිස්සු චීන භාෂාව හැර වෙන භාෂාවකට තැනක් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ලොකු තැනක් දෙන්නේ නැහැ වෙන භාෂාවකට. ඒගොල්ලෝ උඩරිම බලන්නේ චීන භාෂාව ඒගොල්ලොන්ගේ භාෂාව කතා කරන්නේ ලියන්න තමයි ඒගොල්ලෝ බලන්නේ. උදාහරණයක් ගන්න කොරියන්. කොරියාවට අපිට යන්න ඕන නම් අපි ඉංග්‍රීසි ඉගෙනගෙන ගිහලා වැඩක් තියනවද? පිස්සුද? කනට ගහවි. අපි ඉංග්‍රීසි විතරක් ගිහලා වැඩක් එතන එහෙ ගිහිල්ලා ඉංග්‍රීසි ඉගෙනගෙන ගිහලා එහෙ වැඩ කරන්න බෑ ළමයි. ඉංග්‍රීසි දැනගත්තට කමක් නැහැ. අපිට කොරියන් යනවා නම් කොරියන් පුළුවන් වෙන්න ඕන. චීන යනවා නම් චයින පුළුවන් වෙන්න ඕන. හරි. ජපාන් යනවා නම් ජපනිස් පුළුවන් වෙන්න ඕන. ජපාන ඉංග්‍රීසි ඉගෙනගෙන ගිහිල්ලා ඉංග්‍රීසි උගන්වන්න පුළුවන්ද ජපාන් බැලුවා? බෑ. ජපාන් පුළුවන් වෙන්න ඕන. ජපාන් බැරි නම් අපිට මුකුත් කරන්න බෑ. හොඳට මතක තියාගන්න. right? එතකොට ඒ රටවල වල තියෙන තත්ත්වයයි එයාලා දැන් ඔයාලට බලන්න මම ඊයේ පෙරේද දැන් බලනවා මේ යුක්‍රේනයේ යුද්ධය ඒ රටවල වල නායකයෝ ඉංග්‍රීසි වලින් කතා කරන්නේ. මොනවද මේ මිනිස්සු කතා කරන්නේ? ඒගොල්ලෝ මිනිස්සුගේ භාෂාව. ඉන්නේ පරිවර්තකයෝ. පරිවර්තකයන් ඒවා පරිවර්තනය කරලා මේ ලෝකෙට දෙනවා. ඒගොල්ලෝ කතා කරන්නේ ඒගොල්ලොන්ගේ භාෂාව. හරි? දැන් බලන්න රෂ්‍යා, ඒ කියන්නේ රුසියාවේ ජනාධිපති කතා කරන්නේ. නේ අපිට තේරුම් ගන්න බෑ මේ භාෂාව. හරි. මොකද භාෂා. ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරත් ඒගොල්ලෝගේ ඉංග්‍රීසි වෙන්නේ. මම කියන්නේ ඒක හැදෙන විදිය. මේ පාඩම හරි වැදගත්. ඒකයි මම මේක ඇති කළ ඕන මට පුළුවන් ටෙන්සර්ස් වලින් පටන් ගන්න පටපට කාලා ටෙන්සර්ස් කරගෙන ඒව මේ පන්තියේ නෑ අපි මුල්ලක ඉඳන්ම ඉංග්‍රීසි වචන හැදුණු කොහොමද නම් කතා කරන්න තේරුම් නැහැ ඉංග්‍රීසි කොහෙන්ද එන්නේ ඉංග්‍රීසි භාෂාව එංගලන්තයේ ගිනිකොන දිග ස්කොට්ලන්තයේ මම මේක දාන්න මුල් කොටගෙන ඇන්ග්ලෝ සැක්සන් ඇන්ග්ලෝ තමයි ඉංග්‍රීසි වෙන්නේ ඇන්ග්ලෝ සැක්සන් යුගයේ ගොඩනැගු භාෂාවකි 18 වන සියවස තුළ එක්සත් රාජ්‍යයන්හි අත්කරගත් ආර්ථික විද්‍යාත්මක දේශපාලනික සංස්කෘතික හා යුදමය හේතු දියුණුව හේතු කොටගෙන 20 වන සියවස තුළ ඇමරිකාවේ එක්සත් ජනපදය අත්කරගත් එවැනි ආකාරයේ දියුණුව හේතු කොටගෙන ඒ නූතනයේ ජාත්‍යන්තර භාෂාවක් බවට පත් වී ඇත. මම මෙහෙම කියන්නේ. ඔයාලට මම මෙහෙම කිව්වා. ඔයාලට මතකද එංගලන්තයේ ලෝකෙම යටත් කරගත්තනේ 1796 ලංකාව යටත් කරගත්තා. වඩ නෑ එතනින් එහාට යන්න 1505 කවුද ලංකාවට ආවේ? මට කියන්න කවුද ආවේ? මුලින්ම ආවේ කවුද? යුරෝපේ රටවල් ආවේ. මුලින්ම කවුද ආවේ? කවුද අපේ රටින් මුලින්ම ආවේ? අන්න හරි පෘතුගීසියෙන් ආවා. පෘතුගීසියෙන් ඇවිල්ලා මුහුදුබඩ ප්‍රදේශ අල්ලගත්තා. අල්ලගත්තට පස්සේ පෘතුගීසි සංස්කෘතියක් නිර්මාණය වුණා. අදටත් තියෙන නම් ගම් ගත්තොත් එහෙම පෘතුගීසි. පෘතුගාලය. හරි. ඊට පස්සේ 1505 පහෙන් පස්සේ ලන්දේසින්. ලන්දේසින් ඇවිල්ලා ලන්දේසින් කියන්නේ කවුද? නෙදර්ලන්තේ. නෙදර්ලන්ත ජාතිකයෝ. ඩච්ලා හොලන්ද ජාතිකයෝ ආවනේ. ඒගොල්ලෝ අල්ලගත්තා. රයිට්? කොහොමරි ඔය දෙගොල්ලෝ අල්ලගත්ත රට. අල්ලගෙන ඒගොල්ලෝ කාලයක් රට පාලනය කරා. අවුරුදු ගණනාවක් පාලනය. ඊට පස්සේ 1796 වෙනකන් ඒගොල්ලෝ පාලනය කරා ලන්දේසින්. ලන්දේසින් ඊට පස්සේ ගිහිල්ලා 1796 වෙනකොට මුහුදු බඩ ප්‍රදේශ ඔක්කොම ටික අල්ලගත්ත කවුද?
සුද්දෝ අල්ලගත්තා. මුහුදු බඩ ප්‍රදේශ. හරි. මේ ටික මෙන්න මේ වටේ මේ ටික අල්ලගත්ත සුද්දෝ අල්ලගත්ත මුහුදු බඩ ප්‍රදේශ. අල්ලගෙන ඉවර වෙලා ඊට පස්සේ එහෙම ඉඳලා 1815 කන්ද උඩරට සම්පූර්ණයෙන් මුළු ලංකාවම අයිති කරගත්ත 1815 දී. ඒ කියන්නේ එතෙන් පටන් 1948 දක්වා අවුරුදු මං හිතන්නේ 130ක් වගේනේ. අවුරුදු 130ක් දේශී කාලයක් නෙමෙයි. පාන 1948 වෙනකොට ලංකාවේ බොහෝ දෙනා ඉංග්‍රීසි කතා කරනවා. ඇත්ත කතාව. හරි. ඊට පස්සේ ප්‍රශ්නයක් ආවා අර කොලොනිකල් සාමාන්‍යයෙන් කොලොනියක් යටත් විජිත කරගත්තන ඒ කාලේ කතා කරේ රැජිනගේ ඉංග්‍රීසි. ඒ කියන්නේ එංගලන්තේ තමයි ලෝකේ පාලනය කරන්නේ. කොන්ස්ටන්ටිනෝපලේ තුර්කි ඔටෝමන් උරුමසින් අල්ලගත්තට පස්සේ මොකද කරේ? බලේ ලෝකේ පුරා ඒගොල්ලෝ රටවල් අල්ලගෙන ගියා. ලංකාවත් අල්ලගත්තා. හිතන්න අවුරුදු 130ක් පාලනය කරා කියන්නේ මොනතරම් සංස්කෘතියක් අපිට ආවද? මං කියන්නේ ඒක වැරදි කියලා නෙමෙයි. එහෙම හරි ආපු නිසා තමයි අපි මෙහෙම ඉන්නේ. ඒක පැත්ත හොඳ පැත්ත නරක පැත්ත දෙකම තියෙනවා. මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒක අදාළ නැති නිසා. කොහොම හරි අපිට භාෂාව ආවා. එතැන්පට 1948 නිදහස ලැබුවට පස්සේ ඩී.එස්. සේනානායක මහත්තයා ඇතුළු ඔය පරම්පරාව ඔක්කොම ඉංග්‍රීසි ඉගෙන ගත්තා. හොඳට ඒගොල්ලෝ ඒ වෙලකොට හොඳට ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණේ. පැලැන්ති වලව පැලැන්ති ලංකාවේ රද්දල පැලැන්තිය තමන්ගේ ළමයා දැන් උදාහරණයක් ගත්තොත් SWRT බණ්ඩාරනායක. එයාත් හොඳට ඉංග්‍රීසි ඉගෙන ගත්තා. එයාත් හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. එයාගේ ළමයිතුත් ඉගෙන ගත්තා. රට ඇව්වා. එංගලන්තයට ඇව්වා. එයාගේ බලන්න ජයවර්ධන පරම්පරාව ඊට පස්සේ චන්ද්‍රිකාගෙන් පස්සේ ඊට පස්සේ ජයවර්ධන ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ඊට පස්සේ ඔය පරම්පරාව තියෙනවනේ හැමෝම නෙවෙයි හැම ජනාධිපති කෙනෙක්ම නෙවෙයි රදල පැලැන්තියක් තියෙනවා. ඒගොල්ලෝ ඔක්කොම ඉංග්‍රීසි කතා කරා. හැබැයි දේශපාලඥයෝ කැමති උන්නේ අපිට සාමාන්‍ය ජනතාවට ඉංග්‍රීසි ඉගෙන ගන්න. මොකද අදටත් ඒකට කැමති නැහැ. හොඳට පොතක් පතක් කියවුවොත් එහෙම හොඳට ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් එහෙම හරි අවුලක් නේ. ඒ කියන්නේ රටේ ජනතාව බුද්ධිමත් වෙනකොට දේශපාලඥයෝ කැමතිද? අනේ නැහැ. ඒගොල්ලෝ කැමති. එහෙනම් ඇන්ග්ලෝ සැක්සන් යුගයේ ගොඩනැගුණු භාෂාවක් තමයි ඇන්ග්ලෝ කියන එකෙන් තමයි ඉංග්‍රීසි වෙන්නේ. ඉංග්‍රීසි කියන්නේ ඇත්තටම ඉංග්‍රීසි භාෂාව හැදුනේ කොහොමද කියලා මම කියන්නම්. මම මේක කියන්න ඔයා මේක හතර මේ මම PDF එක දාන්නම්. ඊට පස්සේ ඔයාට මේ කියව ගන්න පුළුවන් මම ඒක විස්තර කරන්න යන්නේ නැහැ. මේ වගේ නැති දෙයක් මම කියන්නම්. දැන් ශ්‍රී ලංකාවේ සිංහලව භාවිතා කරන්න භාෂාව ඉංග්‍රීසි උපභාෂාව. කටවහරේ ඉංග්‍රීසි හෝ ඉංග්ලිෂ් කියලා එක නම් වලින් හඳුන්වනවා. ඉතින් ඉංග්‍රීසි කියලා හඳුන්වනවා එක එක. තියෙනවද? මොකද අපිට ආවේනික භාෂාවක් තියෙනවනේ. එක ගැන මම කියන්න. මෙතන තියෙනවා. කිස්වාස 1796 දී පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයන් 1815 දී උඩරට රාජධානිය ඇතුළුව මුළු දිවිනම රට තම පාලනයට ගත්තා. එතැන් සිට 1948 පෙබරවාරි 4 වැනි දින නිදහස ලබන තුරු ලංකාව සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ ආධිපත්‍යයේ යටත්ව පැවතියේය. එය අවුරුදු 130කටත් අධික කාල පරාසයක. මේ වකවානුවේදී රටේ පරිපාලන භාෂාව ලැන්ග්වේජ් ඔෆ් ඇඩ්මිනිස්ට්‍රේෂන් රටේ පරිපාලන භාෂා විදියට භාවිතා කරේ ඉංග්‍රීසි භාවිතා කිරීමට පටන් ඉංග්‍රීසි තමයි රටේ පරිපාලන භාෂාව. මම මේක ලියලා තියෙන මෙතන. පෙන්නන්නම්. පරිපාලන භාෂාව. හරි. කලින් මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසි ලන්දේසි පාලනයට නතුවීම නිසා යම් දුරකට මෙහි ඇති වූ තිබූ බටහිර ආభాෂය කාලයේදී වඩා ත්‍රීව්‍ර විය. right. ඊට පස්සේ ඕකේ 1948න් පස්සේ අර යටත් විජිත මානසිකත්වයක් තිබ්බනේ කොලොනියල් මෙන්ටැලිටි එක. ඒකට විරුද්ධව අපේ රටේ මිනිස්සු නැගී හිටියා. මං කියන්නේ ඉංග්‍රීසි බැරිුණේ කොහොමද කියලා. මොකද කිව්වේ? පර සුද්දා. ඔය සුද්දා තමයි අපි විනාශ කරේ. අවශ්‍ය නැහැ අපිට ඉංග්‍රීසි කියලා ඉංග්‍රීසි ඊට පස්සේ ගොඩක් සාමාන්‍ය ජනතාව තමයි ඒක කරේ. හොඳට ඉගෙන ගත්ත පිරිස ඉංග්‍රීසි ඉගෙන ගත්ත දිගට. right. අද වෙනකොට
ඕක අත්තර දාලා අදටත් අපි ඉස්කෝලේ පොඩි මොකද කරන්නේ සුද්දට බනිනවා. ඕගොල්ලොත් බරබරන හින්නේ. සුද්දට බැන්නේ කාලේ. දැන් කොහොමද සුද්දට බැනලා? දැන් ඇවිල්ලා ලින්ක් ලැන්ග්වේජ් එක නැත්නම් ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එක විදිය ඩිප්ලොමැටික් රිලේෂන්ස්ලා රාජතාන්ත්‍රික වශයෙන් රාජතාන්ත්‍රික භාෂා වශයෙන් කතා කරන්න. දැන් අපි රුසියන් ජනාධිපතිත් එක්ක කතා කරන්න රුසියන් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. පරිවර්තනයකින් එයා ඉංග්‍රීසියෙන් අපිට පරිවර්තනය කරනකොට අපි තේරුම් ගන්න අපි රශයෙන් දරගන්න ඕන අපි ඉංග්‍රීසි වලින් කිව්වහම ඇති. ඩිප්ලොමැටික් නැත්නම් ලින්ක් ලැන්ග්වේජ් එක. ඒ කියන්නේ අපි පෘථිවියේ ඉන්ටර්නැෂනල් විදියට ජාත්‍යන්තර විදියට කතා කරන භාෂාව තමයි ඉංග්‍රීසි කියලා කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට දැන් ඔය ඉංග්‍රීසි කලින් ඉංග්‍රීසිමද දැන් මේ කතා කරන්නේ? මුලින්ම කිව්වේ කින්ස් ඉංග්ලිෂ් හෝ ක්වීන් ඉංග්ලිෂ් කියලා තමයි මුලින්ම ආවේ. ඒ ඉංග්‍රීසි එක නෙමෙයි දැන් අපි කතා කරන්නේ. මොඩර්න් ඉංග්ලිෂ් එක. ඉංග්‍රීසි වෙනස් වෙලා තියෙනවා. දැන් මම මෙහෙම කියන මේ ලිපිය දාන්නම් මම ඒක ඔයා කියවන්න හොඳට මේක හරි වැදගත් නිසා මේ බලන්නකෝ. ප්‍රධාන වශයෙන් මුලින්ම කොලොනියල් මෙන්ටලිටි එකක් ආවා. ඒ කිව්වේ මොකද්ද? ඒ කිව්වේ අර නිදහස ලැබුවට පස්සේ ලංකාවේ මිනිස්සු අර දැන් අපේ තියෙනවා අයිලන්ඩ් මෙන්ටලිටි එක. අයිලන්ඩ් කියන්නේ මොකක්ද? දූපත් මානසිකත්වය. මිනිස්සු සුද්දට වෛර කරා. සුද්දට වෛර කළා යටත් විජිත මානසිකත්වයෙන් නිදහස් වෙන්න උත්සාහ කරා. එතකොට අපි ඉංග්‍රීසි එපා ඉංග්‍රීසි උගන්වන්න ඕනේ නැහැ. මව් භාෂාව තමයි ඉගෙන ගන්න ඕනේ. සිංහල භාෂාව තමයි උතුම් පට්ටයි නියමයි සුපිරි කියලා විරලා අපි ඒක කරා. හැබැයි අද වෙනකොට ලින්ක් ලැන්ග්වේජ් එක. ලින්ක් ලැන්ග්වේජ් එක. මොකද්ද ලින්ක් එක කියන්නේ? රාජතාන්ත්‍රික වශයෙන් මුළු ලෝකෙම එකට එකතු වෙලා තින්නේ ලැන්ග්වේජ් එකක්. දැන් අපිට සුද්දෙක්ුණා chat කරන්න පුළුවන්. අපි ඉංග්‍රීසි දන්නවා. සුද්දත් දන්නවා. සුද්දගේ භාෂාව. දැන් අපිට නයිජීරියන් එක්කෙනෙක් කතා කරා නයිජීරියා භාෂාව ඉගෙන ගන්න ඕනේ නැහැ. මැලේසියන් එක්කෙනෙක් එක්ක කතා කරන්න අපි හිතමු පැපුවා නිව්ගිනියා. කවුරු හරි උගත් මිනිස්සෙක් ඉන්නවනම්. ඉංග්‍රීසි හරහා තමයි අපිට සංනිවේදනය කරන්නේ. අපි දන්නේ නැහැ ලෝකයේ විවිධ භාෂා. ඩිප්ලොමැටික් රිලේෂන්ස් එක. රාජතාන්ත්‍රික වශයෙන්. දැන් අපි මේ ඒජ් එකට කියනවා ඒක තමයි ඔයාට ඉංග්‍රීසි අනිවාර්ය කරලා තියෙන්නේ. දැන් කැම්පස් යන ළමයෙකුට දැන් කැලණි විශ්වවිද්‍යාලය ගත්තොත් ඩෙල්ට්, පෙරාදෙණි විශ්වවිද්‍යාලය ගත්තොත් ඩෙල්ට්, කොළඹ විශ්වවිද්‍යාලය ගත්තොත් ඩෙල්ට්, පෙරාදෙණි නම් ELT එක. එකම දේ තමයි කරන්නේ. Department of English Language Teaching. Right? දැන් බාහිර උපාධි ළමයින්ගේ පේපරේ හදන්නෙත් එතනින්ම. වෙනසක් නැහැ. ඒ කියන්නේ දැන් ඔයාලට කොච්චර උපාධියක් කරත් තරන්නේ මේ ইনফরমේෂන් යුගයට ගැලපෙන්නේ නැහැ. දැන් ඔයාට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ලියන්න කියන්න කතා කරන්න බැරි නම් ලෝකෙ ඉස්සරහට යන ප්‍රමාණය අඩුයි. බයයි. ආයතනික ගියක් වැඩ කරන්න බෑ. තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගත්තා තව කෙනෙක් ගන්න වෙනවා ඉන්ටර්නැෂනල් යන්න බෑ. අව ඉන්ෆර්මේෂන් ඒජ් එක නැත්නම් අපි කියන ග්ලෝබල් ලැන්ග්වේජ් එක විශ්ව ලැන්ග්වේජ් එක කියන්නේ මේ ලෝකයේ පාලනය කරන ලෝකයේ පුරාම පවතින ලැන්ග්වේජ් එක ග්ලෝබල් ලැන්ග්වේජ් එක නැත්නම් අපි කියන වර්ල්ඩ් ලැන්ග්වේජ් එක කියලා වර්ල්ඩ් ලැන්ග්වේජ් එක හැටියට අපි භාවිතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව. එහෙනම් මතක තියාගන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න නැතුව අපිට මුකුත් කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. තේරුණානේ? right එහෙනම් ඉංග්‍රීසි කියන්නේ මොකක්ද කියලා සාමාන්‍යයෙන් අදහසක් තියෙනවනේ. මම කියන්නේ ඉංග්‍රීසි හැදෙන්නේ කොහොමද කියලා. ඉංග්‍රීසි හැදෙන විදිය මම ඉගෙනුවේ නෑ තාම. දැන් ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි වර්ග දෙකක් තියෙනවා. වර්ග දෙකක් නෙමෙයි ගොඩක් තියෙනවා. අපි දන්නේ වර්ග දෙකයි. උදාහරණයක් ගත්තොත් ඇමරිකාව යටත් කරන් හිටිය එංගලන්තය. එංගලන්තය තමයි මුළු ලෝකෙම යටත් කරගෙන හිටියේ. දැන් ඊට නොබෙසෙන රාජ්‍යයක් කියන්නේ හැදෙන මේ කියන්නේ කොහේ හරි ඉර පායනවා. එංගලන්ත කට්ටිය බුදිය ගන්නකොට අපි නැගිටිනවා. අපි නැගිටිනකොට ඒගොල්ලෝ බුදිය ගන්නවා. අපිත් ඒගොල්ලන්ට යටත් වෙලා හිටියා. අදටත් එංගලන්තයට යටත් රාජ්‍ය ලෝකෙ තියෙනවා. එංගලන්ත කිරීතයට.
එංගලන්තයේ යටත් රාජ්‍යයක් විතර ඇමරිකාවේ හිටියා. හැබැයි ඇමරිකාව බලය හදාගත්ත ආර්ථිකය හදාගෙන ඒගොල්ලෝ වෙනම හදාගත්තා. හැබැයි ඒගොල්ලොන්ටත් ඉංග්‍රීසි ආවේ එංගලන්තේ. හැබැයි ඒගොල්ලෝගේ බලය වැඩි නිසා ඒගොල්ලෝ හදාගත්ත ඇමරිකන් ඉංග්‍රීසි එක. අද ලෝකෙ වැඩිපුරම කතා කරන්නේ ඇමරිකන් එකද බ්‍රිටිෂ් එකද? බ්‍රිටිෂ් ඉංග්‍රීසි එක. අදටත් ආධිපත්‍ය තියෙන්නේ බ්‍රිටිෂ්. මතක තියාගන්න. අද බ්‍රිතාන්‍ය ඉංග්‍රීසිය බ්‍රිටිෂ් ඉංග්‍රීසි පරදවා ප්‍රමුඛතාවය ලබාගෙන ඇතැයි කිව්වොත් එය නිවැරදිය. අද ප්‍රශ්නයක් තියෙනවා. අද වෙනකොට ප්‍රමුඛතාවය ලබාගෙන තියෙන බව ඇත්ත. අදටත් ආධිපත්‍ය උන්ගේ තියෙනවා. රාජකීය රජිනගේ භාෂාව කියන අපි කිව්වේ කලින්. රයිට්. ඒගොල්ලෝ යටත් කරගෙන ගිහලා ඇමරිකාව යටත් කරගත්තා. ඇමරිකාව එනවාට බලයට ආවා. අදත් බලයට ඇමරිකාව දැන් ඇමරිකන් ඉංග්‍රීසි එක දැන් එනවා ඉස්සරහ. අපි වගේ රටවල් අපි කතා කරන්නේ බ්‍රිටිෂ් එක. ඒක ගැන අපි පස්සේ කතා කරමු මේකේ තියෙන වෙනස්කම් මොනවද කියලා. හැබැයි ඒ විතරක් නෙමෙයි. Australian English, Canadian English, Indian English, South African English, and Sri Lankan English. චීන මිනිස්සු කතා කරන්නේ වෙන විදියකට, ඇමරිකානු මිනිස්සු කතා කරන්නේ වෙන විදියකට, ඊට පස්සේ ඉංග්‍රීසි ආපු එංගලන්තේ මිනිස්සු කතා කරන්නේ තවත්ම විදියකට, ඕස්ට්‍රේලියානු අය වෙනස්, කැනඩියන් අය කැනඩාව, ඉන්දියන් අය බලන්න විරාට් කොහ්ලි කතා කරන විදිය. Somebody we are going to burn, right? Someone, somebody, everyone, can't. ඒගොල්ලොන්ට ආවේනික විදිහට හදාගන්න. හැබැයි ලංකාවේ විදියක් නෑ. ලංකාවේ කොහොම එංගලන්ත විදිහට තමයි කතා කරන්න බලන්න. ඒකයි වෙලා තියෙන්නේ. right? ඒ කියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගත්ත මිනිහා නිතරම බලන්නේ Tamanට ඉංග්‍රීසි පුළුවන් කියලා පෙන්නලා අනිත් කෙනා පාක් ගන්න. දැන් ලංකාව වගේ රටක වෙලා තියෙන්නේ හැමෝම බලන්නේ ඉංග්‍රීසි ඉගෙනක දැන් ඕගොල්ලෝ උනත් තියෙන ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. ඉංග්‍රීසි ඉගෙනගෙන මුන්ට ගේමක් දෙන්න ඕනේ. එහෙමනේ ඉංග්‍රීසි ඉගෙන ගන්න බලන්න. ඒ කියන්නේ කවුරු හරි පාගලා දාන්න, කවුරු හරි පීඩාවට ලක් කරන්න. එහෙම නෙමෙයි අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉංග්‍රීසි ඉගෙන ගන්න මේක අපි ලැන්ග්වේජ් එකකින් මිනිහෙක් මනින්න බෑ. ලැන්ග්වේජ් එකක් කරහා මිනිහෙක් දියුණු වෙන්න පුළුවන්. දැන් මට හොඳට ඉංග්‍රීසි පුළුවන්. මගේ දරුවන්ට ඉස්සරහට ඉංග්‍රීසි උගන්වන්න පුළුවන්. ඉන්ටර්නැෂනල් ස්කූල් දාන්න පුළුවන්. ගුරුවරයෙක් විදිහට ක්‍රියා කරන්න පුළුවන්. සමාජයට සේවය කරන්න පුළුවන්. ඕන රටක ගිහිල්ලා මට ජීවත් වෙන්න පුළුවන්. වාසිය තියෙනවා. හැබැයි කවුරුත් පාග ගැනීමක් කරන්න බෑනේ ඉංග්‍රීසි පුළුවන් කියලා. නේ? එහෙම කොටසක් තියෙනවා. දැන් බලන්න සුද්දෙක් එක්ක කතා කරනක හරි ලේසි. ලංකාවේ ඉංග්‍රීසි ඉගෙන ගත්ත මිනිහෙක් එක්ක කතා කරනකොට වැරදි හොයනවා, අඩුපාඩු හොයනවා, පීඩාවක් දෙනවා. නේ? ඒකනේ පාසලේ ළමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න නැති පුළුවන් ළමයා ඉස්සරහට අරගෙන ඌට කරගෙන යනවා. ඉතුරු ළමයා ගැන හිතන්නේ නැහැ. අවුරුදු ගණනාවක් ඒක කරා. ඒකත් එක්ක අනිත් එක ඉගෙන ගන්න සිස්ටම් එක ළමයට එපා වෙනවා. ගත්ත ගමම ටෙන්සර් ලියාගෙන ටෙන්සර්ස් වෙන ටෙන්සර්ස් මෙහෙම එන්නේ සිම්පල් ප්‍රසන්ට් කන්ටිනියු ඔයා බලන්න මේ පන්ති අපේ ටෙන්සර්ස් උගන්වන විදිය කොහොමද කියලා. ශනිකව පුළුවන් කරනවා මේ සිස්ටම් එක. right මුලින් මේ හිතන්නේ මේ නොලෙජ් එකවත් ඔයාලට නැහැ කියලා හිතන්නකෝ. ඉංග්‍රීසි එන්නේ මෙතනින් ඉංග්‍රීසි බෙදනවා. දැන් ප්‍රධාන වශයෙන්ම සිස්ටම් දෙකයි ලෝකේ තියෙන කන්ටිනෙන්ටල් and අමරිකන් සිස්ටම් එකයි. කන්ටිනෙන්ටල් කියන්නේ එංගලන්ත සිස්ටම්. අපේ මේ කවලම් වෙලා මේ ඉංග්‍රීසි දෙකම අපිට තියෙනවා. right දෙකම අපිට තියෙනවා. එන ඉන්ෆර්මේෂන් යුගයේ ඉංග්‍රීසි නැතුව මුකුත් කරන්න බෑ. global village එකක් වෙලා තියෙනවා. the world has become a global village. මුළු ලෝකෙම දියුණු වෙලා තියෙන්නේ ටෙක්නොලොජි පැත්ත. අපිට සිද්ධ වෙනවා මේකත් එක්ක යන්න. හිතන්න වාගේ දරුවා ඉන්ටර්නැෂනල් ස්කූල් දාන්නේ කොහොමද වාට ඉංග්‍රීසි බැරුවා. right මගේ අම්මගෙන මේ ළමයි කතා කරපුවා දවස්වල එයාගේ දැන් බබා ඉන්ටර්නැෂනල් දාන්න ඕන. මගේ ඉතින් වැඩි හිටි කොටස මගේ වයසේ වගේ අය තමයි ගොඩක් වෙලාට මගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. right පාසල් ළමයින්ට අමතරව පාසල් ළමයින්ට ඉතින් වැඩිම ටියුෂන් කරන්නේ ස්කූල් උගන්වනවනේ. ඉතින් අර ඒගොල්ලෝ දරුවෝත් ඉන්න අයනේ right බයයි ලයිසියම් එකට වගේ ගිහලා කතා කරන්න බයයි.
ඉතින් මොකද ඔයගොල්ලෝ හරියට ඉගෙන ගන්න නැත්නම් ඔයාගේ දරුවට වෙන්නේ මේ සෙතේම තමයි. බලන්න කොච්චර සමාජයේ පීඩාවට ලක් වෙන්න වෙනවද කියලා භාෂාව බැරුණාම. ඒ දේ කරගන්න එපා. මේ පන්ති වලට හැම පැත්තකින්ම ඒක ලබා දෙනවා. දැන් මම තව දෙයක් කියන්න. දැන් මේ ඉංග්‍රීසි එන්නේ කොහෙන්ද කියලා මම කියන්න. හරි. මේ ලිපියත් හොඳට කියවන්න. මේකේ තියෙනවා ඉංග්‍රීසි හැදෙන විදිය, ඉංග්‍රීසි වල ප්‍රභේද, ඉංග්‍රීසි වල ලංකාවේ ඉංග්‍රීසි මිනිස්සු භාවිතා කරන විදිය, ලංකාවේ සංස්කෘතිය ඉංග්‍රීසි වලට ගිය විදිය, දැන් ඉන්දියාවේ සංස්කෘතිය ඉන්දියාවේ ඉංග්‍රීසි වලට ගිහිල්ලා තියෙනවා. ලංකාවේ සංස්කෘතිය ලංකාවේ ඉංග්‍රීසි වලට ගිහිල්ලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් no කියන එක එංගලන්තේ භාවිතා කරන එකක් නෙවෙයි. අපි කියන එක. හරි. ඒක මම ඔයාලට කියලා දෙන්නම්. දැන් අපේ භාෂාවෙන් ඇවිල්ලා තියෙන අපි හදන් තියෙනවා. අපි ඉංග්‍රීසි වලට අපි හදාගෙන තියෙන වචන. හරි ලස්සනයි මේක ඉගෙන ගන්නකොට ආස හිතෙනවා. භාෂාව ඇතුළට කිදා බැල ඉගෙන ගන්නවා කියන්නේ. මුලකින් නා. රයිට්? ඒ කියන්නේ ලෝකේ හොඩි අරගෙන බලමු අපි. හොඩි හැදිච්ච විදිය, ස්වර හැදෙන විදිය, ව්‍යංජන හැදෙන විදිය, ඉංග්‍රීසි කොහෙන්ද එන්නේ? දැන් මම දෙයක් කියන්නම් ඔයාලට. ඔන්න බලන්න. මම ඔයාලට ඕන මේ නෝට් එක දෙන්නම්. දැන් මට කියන්නේ සිංහල කොහෙන්ද එන්නේ කියලා නම් දන්න කෙනෙක් කියන්න මට. සිංහල භාෂාව කොහෙන්ද එන්නේ? ඒ කියන්නේ සිංහල හැදිලා තියෙන්නේ කොහෙන්ද ළමයි? කොහෙන්ද හැදිලා තියෙන්නේ? දන්න කෙනෙක් කියන්න බලන්න. සිංහල භාෂාව කොහෙන්ද හැදෙන්නේ? සිංහල භාෂාව එන්නේ අන්න හරි. සිංහල භාෂාව එන්නේ කොහෙන්ද? පාලි සංස්කෘතය එකට එකතු වෙලා. සිංහල එන්නේ පාලි භාෂාවයි සංස්කෘත භාෂාවයි එකට එකතු වෙලා. ඒ කියන්නේ සිංහල භාෂාව හැදිලා තියෙන විදිහ හරියටම දැනගන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් මොකක්ද? මම ඔයාලට පොඩි පොතක් රෙකමන්ඩ් කරනවා ඒකට. මෙන්න මේ පොත මෙතුමා කැලණි විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක් පහුගිය දවස්වල එතුමා කොවිඩ් නිසා කොවිඩ් රෝගය නිසා එතුමා නැති වුණා. අවුරුදු 90 ගානක් ඉඳලා සමහර වෙලාවට ඔයාගේ ගෙදර මේ පොත තියෙන වෙන්න පුළුවන්. එතුමෝ දැකලා ඉන්න පුළුවන්. මම කුඩා කාලේ ඉඳන් එතුමාගේ පොතපත කියවුවා. ඔයාට අමතරව කියන්නේ මම දෙන ටියුට් වලට අමතරව ඔයාට ලස්සන පොතක් මම කියන්නම්. දැන් නිකන් නෝමල් මිනිස්සුගේ පොත් මම කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට වැදගත්ම වෙන එක. හරි? වැදගත්ම වෙන පොතක්. මෙන්න මේක. ඉංග්‍රීසියට පදන. මේ දෙන්නේ සිංහල හා සංසන්දනාත්මකව සකස් වූ ඉංග්‍රීසියට පදන. Through the Sinhala English comparative method එකකින්. කියන්නේ comparative method එකක් කියන්නේ සංසන්දනාත්මක foundation to English. ඉංග්‍රීසියට පදනම. මේ පොත පුළුවන් නම් කියවන්න. ආචාර්ය ඇන්ටනි ෆර්නෑන්ඩෝ. මේ මම ඉන්නවට කැලණි කැම්පස් එකේ තමයි මේ කඩවත. ඒක මෙතුමාගේ තියෙන්නේ. ඉතින් ඔයාලට එච්චර යන්න බෑ. ඔයාගේ ගමේ සමහර විට මේක මම ඔයාලට නම්බර් එකක් දෙන්නම් කෝල් කරලා බලලා ගන්න පුළුවන්. හරිම වැදගත් පොතක්. පුදුමාකාර විදිහේ පැහැදිලිව මේකේ තියෙනවා. කැලණි විශ්වවිද්‍යාලයේ හිටපු අංශාධිපතිවරයෙකු වන ආචාර්ය ඇන්ටනි ෆර්නෑන්ඩෝ විසින් නිෂ්පාදිත ඉංග්‍රීසියට පදනම කෘතියේ එකම අරමුණ ඕනෑම මට්ටමක ඉංග්‍රීසි වගන්තියන් නිවැරදිව තනා ගැනීමට ගත යුතු හැම ව්‍යාකරණ කරුණක්ම නිරවුල්ව පහදා දෙන්නේ. ඒ ව්‍යාකරණ කරුණු එදිනදා ජීවිතයේ ව්‍යවහාර විලාසය පෙන්වා දීමට තමයි මේක කරන්නේ. right මම ඔයාලට මේ group එකට දාන්න. ලොකු ගාණක් නැහැ රුපියල් 650 යන්නේ. ඔයාලට මේක අරගෙන සමහරට ගෙදර තියෙනවත් වෙන්න පුළුවන්. හරි වැදගත් මේක. සාමාන්‍යයෙන්
ඉංග්‍රීසියට අවශ්‍ය කරන මූලික කාරණා මේකේ තියෙන දේවල් තමයි මම පැහැදිලි කරන්න. කිසිම ගැටලුවක් නැහැ. ඔන්න මම රහසක් නැතුව හොඳ වටින පොතකුත් රෙකමන්ඩ් කරා වාට කියවන්න. දවසට පේජ් එකක් කියවන්න පුළුවන්. හරිම සැහැල්ලුවෙන් හරිම සරල විදියට එතුම පැහැදිලි කරලා තියෙනවා. මූලික වශයෙන් ඉගෙන ගන්න ළමයෙකුට මේක හරියට වටිනවා. ඒකත් මතක තියාගන්න. සාමාන්‍ය සිංහල භාෂාව ආරම්භ වෙන්නේ පාලි භාෂාව. එකක් නෙමෙයි ඉතින් පාලි කියන්නත් බෑ. පාලි, සංස්කෘත, දෙමළ, හින්දි. ඔය පාලි කියන්නේ මාගධී භාෂාව. ඔය කිසුවස 6 වෙනි සියවසේ වගේ ඒ කියන්නේ කිසුපුර 6 වෙනි සියවසේනේ. කිසුපුර 6 වෙනි සියවසේදී සිද්ධාර්ථ බුදුහාමුදුරුවෝ කතා කරපු ගෞතම බුදුහාමුදුරුවෝ කතා කරපු භාෂාව. ඒ භාෂා තියෙනවද දැන්? බලන්නකෝ මේ භාෂා ලතින්, ග්‍රීක, පාලි, සංස්කෘත මේ භාෂා දැන් නැහැ. භාෂා කාලෙන් කාලට වෙනස් වෙනවා. උදාහරණයක් කියන්නම් මම. දැන් සිංහල භාෂාව ගත්තොත් සිංහල හැදලා තියෙන මෙන්න මේවා. දෙමළ, හින්දි, පාලි කියන්නේ මාගධී භාෂාව. ඒ වගේම ලංකාවේ තියෙන කොටසක් වැදි භාෂාව කියලා. ඒ වැදි භාෂාවත් මේකට අයිතියි. right? අත්දැකී භාෂාව, වැදි භාෂාවත් ඒකත් එකතු වෙලා තියෙනවා. දැන් අපි නිකන් ගන්න දැන් අපි කියන වන්දාමි චේතියන්, සබ්බන් සබ්බදානේ සුපදීති. වන්දාමි චේතියන්. චේතිය චෛත්‍ය. ඒකෙන් නැවිලා තියෙනවා. දැන් මේ බලන්න මෙතන හැදෙන විදිය බලන්නකෝ. ගත්තොත් සුත්ති. පාලියෙන් සුත්ති කියනෝනේ. මමගේ පුත්‍රයා. දැන් ඕක සිංහලට එනකොට සුයන්න හුයන්න වෙනවා. දැන් හිතන්න මෙහෙම හිතන්න සම සිංහල එනකොට හැම නෙවෙයි හැම. දැන් අපි කියන හැම ගහනවා. තෝව හැම ගහනවා. තෝව සම ගහනවා කියන්නේ සුලඟ. තව කියනවා මොකද්ද? හුලඟ. සුලඟ හුලඟ ලායන්න වැරදි. ඒක හදාගන්න. සිංහල ඉතින් මම එච්චරම දන්නේ නැහැ නේ. වායකෙන් හදාගන්න. සම හැම සුලඟ හුලඟ ඇයි හත්ති ලව්වේ සත්ති ලව්වේ හත සත ඔක්කොම කියනවා. ඉතින් මේ සුයන්න දැන් සුත්ති කියන්නේ මවගේ පුත්‍රයා කියන එක. දැන් ඒක අපි විවාහරය කියනවා. මොකද කියන්නේ? බලන්න හැදෙන විදිහ. සුඛ පාලියෙන් සැප. දැන් ඔක බලන්න අපි කියන විදිහ. ඕකෙන් තමයි හැදෙන්නේ. මේ කුණුහරුප නෙමෙයි. හරි. පාලිය හැදෙන විදිය මම මේ කියන්නේ. දැන් භාෂාව ගැන පොඩි නොලෙජ් එකක් තියෙන. ඒක තමයි මේක ආස හිතෙන්නේ. දැන් මම තව එකක් පෙන්නන්නම්. ඉතින් බලන්න. ඉතින් සමහර ළමයි ඉන්න සිග්නල් නැහැ ප්‍රශ්න කරන්ට් එක නැහැ නේද? ඒකයි පළවෙනි දේ. මම ඒ ගැන හිතන්නේ. මම ඒක බලමු මොකක් හරි උදව්වක් කරන්නම. ඔන්න බලන්න. ඒ බීජ හැදෙන විදිය බලන්න. බීජ බීජු අපි කියන්නේ බිත්තර බී කියලා. බීජ තැම්පත් කරලා තියෙන තැන බීජ. right? කුණුහරුප වගේ. කුණුහරුප නෙවෙයි සිංහල හැදිච්ච විදිය බීජ. අපි පාලියෙන් කියන බීජ නියාම දහම් පාසල් ගිහපු කට්ටියක් තියෙන මෙතන. බීජ නියාම. බලන්න හැදෙන විදිය. දැන් කුණුහරුප අපි කියන සුත්ති සුත්ත. ඒක මොකක්ද කියන්නේ? මම කියන අර්ථනේ කියන්නේ. ඒ කියන්නේ ඒ කුණුහරුප වල අර්ථය බැලුවොත් එහෙම දැන් ගොඩක් දෙනෙක් ඒව දන්නේ නැහැ. දන්නවනම් ඒක කියන්නේත් නැහැ. තේරෙනවද? මේක පැත්තක් විතරයි මම මේ පෙන්වන්නේ. දැන් පාලි දැන් අපි වැඩි භාෂාව ගන්නකො. දැන් මොකද්ද සාමාන්‍යයෙන් කියන්නේ වැද්දා උරුවලිගේ වනිලැත්තෝ අලුතෙන් හැදුව වචන ටික. ටීවී එකට මොකද්ද කියන්නේ?
උඩු තැනින් මං ගච්ඡන යමකි. නෑ ටීවී එකට මොකද්ද කියන්නේ? රූප පොජ්ජ මං ගච්ඡන යමකි. මොකද්ද? ටයිප් කරලා එවන්න පුළුවන් නම් කවුරු හරි මං දාන්නම් මෙතන. රූප පොජ්ජ මං ගච්ඡන යමකි. රූප. එතකොට දැන් කියන්නේ රූපංජරති මච්ඡානං කියනද පාලියෙන් රූප? රූප කියන වචනේ පාලියේ නැද්ද? ඉතින් වැඩි භාෂා රූප පොජ්ජ උඩු තැනින් මං ගච්ඡන යමකේ. උඩු තැනින් මං ගච්ඡන යමකේ කියන්නේ මොකද්ද? ගුවන් ඥානය. උඩු තැනින් මං ගච්ඡන. ගුවන් ඥානය. ඊට පස්සේ බයික් එකකට කියනවා උතෙන් ඉතින් මේ ආවේ ගුවන් ඥානය හොයාගත්තේ මෑතකනේ. ඉතින් ආ වෙනස් කරා ඒක. කියනවා මේ හුටු දඬුකේ. මොකද? හුටු දඬුකේ. අර හුටු ගන්නම බයික් එක. හුටු දඬ. දැන් අපි කියන කොහොම හුටු ගන්නෙ? කෙලින් කියන දෙයක් කියපන්. අන්න හුටු දඬුකේ. බයිසිකලේ. දැන් මෙහෙම ගත්තොත් එහෙම වැඩි භාෂාවේ තව එකක් කියන ඕන බලන්න හැදිච්ච විදිහ මේ ඔක්කොම එකයි. දැන් මම ඔයාලට පෙන්නන්නේ ඉංග්‍රීසි හැදුණු විදිය. කියනවා මේ රුක්කම් පොජ්ජට හිටලා. රුක්කම් පොජ්ජ. දැන් පාලියේ බලන්නකෝ දජග්ග පිරිත තියෙනවා. රුක්ක මූලගතෝවා ආරඤ්‍යගතෝවා ශුඤ්ඤාකාරගතෝවා රුක්ක මූලක රුක්ක. දැන් අපි කියන්නේ ද රුක් රෝපණ සතිය කියලා. එන්න පැලයක් කරන් හිටවන රුක් රෝපණ සතිය අපි රුක් රෝපණ. අපි කියනවා පැල හිටවන සතිය කියන නෑ අපි කියන රුක් රෝපණ. රුක් වචනේ. මට කියන්නේ මුලින්ම රුක් භාවිතා කරේ වැත්තොද පාලියද අපිද? මාර අමාරු වැටෙනවා. නේ? දැන් පයි දෙමළෙන් පයි කියනවා බෑග් එක. පයි. සිංහලෙන් පයිය. සිංහලෙන් බෑග් එකට මොකද්ද කියන්නේ? පයිය කියලා කියනවා. පයිය. පයිය කිව්වම වා බලයි මේ මොකක්ද කියලා. පයිය. අපි ඉංග්‍රීසි වලින් කියනවා බෑග් එක කියලා. දෙමළෙන් කියන්නේ මොකද්ද? පයි. ළඟින් යනවා මේව හැදිච්ච විදිය. බෑග් එකට අපි සාමාන්‍යයෙන් හම්පයිය කියන්නේ. මල්ලට පර්ස් එකට වොලට් එකට සිංහල භාෂාවෙන් කියන්නේ පයිය කියලා හම්පයිය. දැන් ওই විද්‍යාවේ තියෙන ගොඩක් වචන සංස්කෘතිය. ප්‍රභාෂා ට්‍රාන්ස්ලේෂන් සංස්කෘතිය. දෙමළේ තියෙන දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් චිත්‍රපටියෙන් බලනකොට දෙමළේ තියෙනවා අයියා. අපි අයියා කියන්නේ අපිට වැඩිමල් කෙනෙකුට. වැඩිමල් පිරිමි කෙනෙකුට අපිට වඩා වැඩිමල් 100 කෙනෙකුට අයියා කියන්නේ නෑනේ අපි. අපිට වඩා අවුරුදු 2-3ක් වැඩිමල් 5ක් 6ක් 7ක් 8ක් 10ක් වැඩිමල්. අපි කියන අයියේ කියලා. අවුරුදු 15ක් ඔය 20ක් වගේ වැඩිමල් නම් ඉතින් අයියේ කියන්නේ නෑ අංකල් කියනවා. අයියා කියන. දෙමළ මිනිස්සු අයියා කියන්නේ කාටද? දෙමළ මිනිස්සු අයියා කියන්නේ වෙන එකක් නේ. අපි අයියා කියන එක නෙමෙයිනේ. දෙමළ මිනිස්සු අයියා කියන්නේ මහත්තයා. එතකොට මහත්තයා කියන්නේ හස්බන්ඩ් නෙවෙයි. සාමාන්‍යයෙන් ගරුත්වයක් විදින මහත්තයෝ කියන අර්ථයෙන් අයියා කියලා කියනවා. එතන මුලින්ම අයියා කිව්වේ දෙමළ මිනිස්සුද අපිද? ප්‍රශ්නයක්. තාත්තා. දෙමළ මිනිස්සු තාත්තා කියන්නේ 100ට. අපි තාත්තා කියන්නේ 100ටද? අපි තාත්තා කියන්නේ තාත්තටනේ. ඒගොල්ලෝ අප්පා කියන්නේ අප්පා අප්පච්චි. අපි කියන අප්පච්චි කියලා. අන්න අප්පාද මුලින්ම හැදුනේ අප්පච්චිද හැදුනේ. කොහෙන්ද ආවේ වචනේ? ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපේ චිත්‍රපටි බලලා ඒගොල්ලෝ පුරුදු වුණා තාත්තා කියන්නේ. එහෙමද? මාර ප්‍රශ්නයක් තියෙනවනේ එතකොට. මුලින්ම අපිට තාත්තා කිව්වේ දෙමළ මිනිස්සු තාත්තා කිව්වේ. මේ භාෂා එකිනෙකට සම්බන්ධයි. වැඩි භාෂාව සිංහල දැන් තියෙන භාෂාව, හින්දි භාෂාව, දෙමළ භාෂාව, පාලි භාෂාව මේ ඔක්කොම සංස්කෘත භාෂාව මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙලා එකට එකතු වෙලා හැදිච්ච භාෂා හැමලතෝ සිංහලේ කැපුවත් ලේ කොහෙවත් නෑ අපි තමයි ඔක්කොම එහෙනම් ඉතින් වැද්දෝන එහෙම කියන්න. අපේ මෝඩකමට කිව්වට. ඒ මිනිසුන්ට අපි වැද්ද කියලා ඔය භාෂාවේ මූලිකම තැන හොයන් ගියොත් එහෙම වැඩි භාෂාවට තමයි යන්න වෙන්නේ. තේරුණාද? කොහොමද ඉංග්‍රීසි හැදුනේ? අන්න එතෙන්ට එන්න. මේ දැනගන්න ඕන. දැනුම එකතු කරගන්න ඕන. නැත්තම් වැඩක් නෑ. දැන් ලෝකේ මිනිස්සු කෝටි 700ක් විතර. කෝටි ඒ මිනිස්සුගේ 4න් එකක් වගේ රටවල් භාවිතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව. ජාත්‍යන්තර භාෂාව, ලින්ක් ලැන්ග්වේජ් එක, ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එක, ග්ලෝබල් ලැන්ග්වේජ් එක. ලෝකේ ග්ලෝබල් විලේජ් එකක් කියලා.
ඉංග්‍රීසි කියන්නේ එකක් නෙවෙයි. ඉංග්‍රීසි කියන්නේ ලතින් සහ ග්‍රීක්. ලතින් භාෂාවයි ග්‍රීක් භාෂාවයි දෙක එකට එකතු වෙලා හැදිලා තියෙන භාෂාවට තමයි ඉංග්‍රීසි කියලා කියන්නේ. එහෙනම් ඉංග්‍රීසි කියන්නේ ලතිනුයි ග්‍රීකයි. කොටින්ම කිව්වොත් ඔච්චරයි මතක තියාගන්න. අද ඔයා මතක තියාගන්න මේක. එතනින් දැන් තමයි අපි ලෙසන් එක පටන් ගන්න. ඉංග්‍රීසි කියන්නේ ලතින් භාෂාවේ ග්‍රීක් භාෂාවේ එකට එකතු වෙලා හැදෙන පද. තේරුණාද? මෙතන තමයි ඉංග්‍රීසි පටන් ගන්න. right? ඊට පස්සේ සුද්ධ එක වෙනස් කරගෙන සුද්ධට ඕන විදිහට සුද්ධ ඕන දෙයක් වෙනස් කරන්න ඕනේ සුද්ධට ඕන විදිහට හදාගන්න අපි වගේ නෙවෙයිනේ. දැන් අපි සුද්ධගේ ඉංග්‍රීසිමනේ කතා කරන්නේ. අපිට වෙන එකක් හදාගන්න බෑ අපිට පවස් නැහැනේ. ලතින්ුයි ග්‍රීක් දැන් උදාහරණයක් මම කියන්නද? දැන් සිංහල භාෂාවේ තියෙන භාෂාවේ මූලාරම්භයට ගියාම පිරිවෙනට යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලාගේ පිරිවෙන හාමුදුරුවෝ ඉගෙන ගන්නවා පාලි සංස්කෘත අනිවාර්යයෙන්ම පන්සලේ. හැබැයි ලතින් ග්‍රීක ලතින් ඉගෙන ගන්නේ කොහෙද? ග්‍රීක ලතින් ඉගෙන ගන්නවා චර්ච් එකේ නැත්නම් පල්ලියේ. පල්ලියේ පාදස්ලා ග්‍රීක ලතින් ලාවට හරි ඉගෙන ගන්න ඕන ලතින් භාෂාව. හැබැයි පාලි භාෂාව ලතින් භාෂාව ග්‍රීක් භාෂාව කතා කරන්නේ නැහැ. හැබැයි මේවා තමයි මේ භාෂාවේ තාත්තා. අපිට කලින් මේව ඉගෙන ගන්න නැතුව ඇති හුත්තට මතක තියාගන්න ලතිනුයි ග්‍රීකයි අපි ස්ටඩි කරන්න ඕන. මම ඒක මුලින්ම කියලා දෙන්නම් ඔයාලට. ලතින් භාෂාවේ ග්‍රීක් භාෂාවේ එකතු වෙලා ඉංග්‍රීසි හැදෙන විදිය පාඩම ඉගෙන ගත්තා නම් ඔයා කොට දැන් පල්ලියේ පාදස්ලා අනිවාර්යයෙන්ම ලතින් ඉගෙන ගන්නවා. ලතින් ඉගෙන ගත්තොත් තමයි එයාට පුළුවන් ඉංග්‍රීසි ටික හොඳට. මොකද බයිබලේ ලියලා තියෙන්නේ ඉංග්‍රීසි වලින්නේ. තේරෙනවද? බයිබලේ ලියලා තියෙන්නේ ඉංග්‍රීසි වලින්. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ත්‍රිපිටකය අපි දැනටත් පාලි යන්තම් හරි දහම් පාසලේ හරි පාලි ටික ඉගෙන ගන්නේ අර ත්‍රිපිටකයේ බෞද්ධ සංස්කෘතියත් එක්ක තියෙන නිසානේ. හරි. ඒත් සාමාන්‍යයෙන් හැමෝටම පාලි බෑනේ. දැන් අපි හොඳ උදාහරණයක් ගත්තොත් අපේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුමනපාල කල්බංගොඩ සර් මගේ ගුරුවරයෙක්. එතුමා හොඳට පාලි කතා කරනවා. විදුරාගාරයේ ධම්මරතන හොඳට සංස්කෘත කතා කරනවා. ඊට අමතරව මේ පාරේ ත්‍රිවිල් පාර්ක් එකේ මිනිස්සු ගෙදර ඕවා දැන් හාමුදුරුවෝ පාලි කතා කරන පන්සල් යනකොට නෑ ලතින් පාදස් ලතින් කතා කරනවද නෑ ඒගොල්ලෝ ඉංග්‍රීසි විතරයි ඒගොල්ලන්ට හොඳට ඉංග්‍රීසි පුළුවන් සාමාන්‍යයෙන් සිංහල මිනිස්සු පාදස්ලට වඩා මේ හාමුදුරුවන්ට වඩා සිංහල පාදස්ලට ඒ පල්ලියේ සිස්ටර්ස්ලට පාදස්ලට ඒගොල්ලන්ට හොඳට ඉංග්‍රීසි පුළුවන් මොකද ඒගොල්ලොන්ගේ අර තියෙන බයිබල් එක ලියලා තියෙන්නේ ඉංග්‍රීසි වලින්නේ ක්‍රිස්තියන් කට්ටිය එක දන්නවා. right? මම පොඩි දෙයක් කියලා ඔයාලට මේ පන්තියේ ඉස්සරහට ජොයින් වෙලා ආසාවෙන් ඉගෙන ගන්න. ආසාවෙන් කියන්නේ ලැන්ග්වේජ් එක කොහෙන්ද පටන් ගත්තේ? හැදුනේ කොහොමද? මොනවාද වචන හැදෙන විදිය? මම උදාහරණයක් නිකන් ඔයාලට පෙන්නන්නම්. අද මේ ළමයි කට්ට කාගෙන ජොයින් වුණානේ. ටික දෙනා ඉන්නේ ගොඩාක් අතරම කරන්ට් එක සමහර පැතිවල නැහැ. ඔය ප්‍රශ්න තියෙනවා. ඒක නිසා හිමීට ළමයි ඒවි. අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. අනිත් එක්කෙනා ඊද නැති කියලා වට වැඩකුත් නැහැනේ. ඔයා වාගේ වැඩේ කරගන්න එච්චරයි. මම මෙතන ගත්තා. අවශ්‍ය කරන ටියුට් ටිකක් තියෙනවා වට දානවා. ඒ ටියුට් එක අරගෙන තමයි ඔයා ඊළඟ දවසේ පන්තියට වාඩි වෙන්න ඕන. හොඳට මතක තියාගන්න. මෙන්න මේ ටික බලන්න. ලතින් රූට් එකයි ඩෙෆිනිෂන් එකයි එක්සැම්පල් එකයි. මුලින්ම ටෙන්සස් අපි ඉගෙන ගන්න ඕන නේද ඊයනේ? ටෙන්ස් එක නෙමෙයි ඉගෙන ගන්න ඕන. මේ විනාශ කරලා තියෙන්නේ. ඒකේ ළමයි මෙච්චර කැමති නැති ඉගෙන ගන්න. දැන් උදාහරණයක් ගත්තා මල්ටි. මල්ටි කියන වචනේ ලතින්නේ. මල්ටි නෙවෙයි ගොඩක් ඒවා ලතින්. කොහොම වචන ලතින්. දැන් බලන්න මල්ටි ඊට පස්සේ මෙතන හැදෙනවා මෝට් ගන්නකො දැන් අපි පෝස්ට් මෝට කියන්නේ පශ්චාත් මරණ මෝට් කියන වචනේ එන්නේ ලතින් වලින්. ඒකේ ඩෙත් මෝටල් මොටිෂියන් right මරණය. ඊට පස්සේ පෝට් ගන්නකො පෝටබල් ට්‍රාන්ස්පෝර්ටේෂන් පෝට් කියන වචනේ කැරි කියන එක රැගෙන යනවා කියන එකනේ පෝටබල් කියන්නේ රැගෙන යන්න පුළුවන් මේ පෝටබල් ෆෝන් එක.
ඒ පෝට් කියන වචනේ එන්නේ කොහෙන්ද කියලා බලන්න. right ඔන්න අද ජොයින් වෙච්ච හැමෝම මොනවා හරි අද ඉගෙන ගත්ත ෆස්ට් එක වගේ අදහස ගෲප් එකට දාන්න මෙසේජ් එක. යුතුයකමක් විදියට දාන්න කියලා වාට මම බල කරන්නේ නැහැ. වාගේ අදහස දාන්න. දැන් උදාහරණයක් ගන්න ස්පෙක්ස්. වාගේ අදහස් මට වටිනෝනේ. ස්පෙක්ස් දැන් ওই ස්පෙක්ස් වලින් තමයි ළමයි මේ කණ්ණාඩි දෙක හැදෙන්නේ. දැන් අපි ස්පෙක්ස් දානවා කියන්නේ නේද? ස්පෙක්ස් මේක නම් සම්ලා ස්පෙක්ස් දානවා. එතකොට මේක ස්පෙක්ස් කියන්නේ ලුක් කියන එකේ මීනින් එක. ඒක එන්නේ මේ ලතින් වර්ඩ් එකන්නේ. ලතින් රූට් එකනේ. ස්පෙක්ස්. ඒකෙන් තමයි inspection කියන TION එකක් දානවා. ඒක මම කියලා දෙන්නම්. spectator නරඹන පුද්ගලයා. ස්පෙක්ස් හදනවනේ කණ්ණාඩියේ උපැස්වල. එතකොට ස්පෙක්ස් ආවේ කොහෙන්ද කියලා අපි ගවේෂණය කරන්නේ. අපි හිතන්නේ මිනිස්සෙක් ඒ වගේ කර යනවා කාලයක්. මාස දෙක තුනක්. ඔටෝ එන්න පටන් ගන්නවා කියන්නකො. දැන් බලන්න ග්‍රීක වලින් එන්නේ. human anthropology දැන් සමහර ළමයි anthropology කරන ළමයි ඉන්නවා. බලන්න ආ වචනේ ඇවිල්ලා තියෙන ඒක ග්‍රීක වලින් ඇවිල්ලා තියෙන්නේ. ඔය දර්ශනය, සංඛ්‍ය, ගණම් වචන ඔක්කොම ග්‍රීක වලින් එන්නේ. ග්‍රීක ලතින්. හරි. බලන්න බයෝ කියන්නේ ග්‍රීක වචනයක්. ඒකෙන් බයෝලොජි බයෝග්‍රැෆි. ඒකේ මීනින් එක ලයිෆ් කියන එක. මම මෙතන ලියලා පෙන්නන්නම්කෝ. ඔන්න ග්‍රීක වචනයක්. බයෝ කියන එකේ මීනින් එක ලයිෆ් කියන එක. දැන් ලයිෆ් කියන එකත් හැදෙන කොහෙන් හරි රූට් එකක් ආපු එකක්. හරි? ඒ මාරම මයින්ඩ් එකකින් බලන්න ඕන. ඒක නිස්කලංකව අනවශ්‍ය ප්‍රශ්න නැතුව කලබල නැතුව මම ඒකයි මේ මයික් ඔෆ් කරලා තියෙන මොකද හොඳට උගන්වන්න පුළුවන්. අට මොනවා ප්‍රශ්නයක් තියෙනවා මට WhatsApp message එකක් දාන්න මෙතන message එකක් දාන්න මම ඔයාලට chance එක දෙනවා කතා කරන්න. සතිය දවසක්. හරි? දැන් බයෝ කියන්නේ මම අඩුවක් කරන්නේ නැහැ. වචනේ ශුද්ධාංශුවට කියලා දෙනවා. බයෝ කියන එකේ මීනින් එක ලයිෆ්. ලොජික් කියන එකේ මීනින් එක ස්ටඩි. එතකොට ජීවිතය පිළිබඳව ස්ටඩි කරන එක තමයි බයෝලොජි කියලා හැදෙන්නේ. දැන් මම බයෝ කරන්න යනවා කියන්නේ. ඔන්න වචනේ හැදෙන විදිය බලන්නකෝ. බයෝලොජි හැදෙන විදිය බලන්න. ඒනයි ග්‍රීක භාෂාව ලතින් භාෂාව එකට එකතු වෙලා තමයි මේ නිර්මාණය වෙන්න බව හොඳට මතක තියාගන්න. ඊට අපි පළවෙනි පාඩම වශයෙන් ඉංග්‍රීසි සහ සිංහල භාෂාවේ තියෙන සමානතා සහ වෙනස්කම් මොනවද කියලා මුලින්ම ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේක. Differences and similarities between English and Sinhala language. මේක මම ඔයාලට ඊළඟට කියනවා. අපි WhatsApp group එකක් හදනවා. පන්තියට රෙජිස්ටර් වෙන අය. ඒ කියන්නේ ඔයාලට තියෙන්නේ වාගේ identity එකේ ෆොටෝ එකක් අපිට ලස්සනට PDF කරලා හරි කොහොම හරි ෆොටෝ එකක් ගහලා පේන විදියට කැම්පස් එක හරි national identity card එක හරි ඒක අපිට ගන්න වගේ ස්ලිප් එකත් එක්ක අපිට දාන්න. ඊට පස්සේ අපි ඒකට වෙනම group එකක් හදනවා. right? ඊට සුපුරුදු විදියට ටයිම් ටේබල් එකට පන්ති අපි කරගෙන යනවා දෙකට. පුළුවන් තරම් පන්ති දාලා මාස දවස් 20ක් වගේ දාලා උපරිම අපි කරන්න බලාපොරොත්තු වෙනවා. රචනාවට කොහොමද සූදානම් වෙන්නේ? භාෂාවට කොහොමද? ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ස්පීච් කොහොමද? මැනේජ්මන්ට් කරන ළමයි කොහොමද පේපර් එක දකින්නේ? ඒ වගේම සාමාන්‍ය සංවේදනය පිළිබඳව අධ්‍යයනය කරන අය කොහොමද? හියුමැනිටිස් කොහොමද? සෝෂල් සයන්ස් කොහොමද? අපේ රාදෙනිය කැලණි විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර, පුහුණ, රජරට මේ ඕන කෙනෙකුට ජොයින් වෙලා සාර්ථක කරගන්න. ඒ වගේම කැම්පස් එක ඇතුළේ පේපරෙත් අපි කරනවා. ඒ පේපරුත් අපි සාකච්ඡා කරනවා. ඒක හරිම ලේසි. අසයින්මන්ට් එකක් තියෙන ළමයින්ට ඒව කරලා පොඩි ස්පීච් එකක් දීලා පේපර් එක ලියන්න තියෙනවා. පුටිම පොඩි පේපරයක් ඒගොල්ලෝට තියෙනවා. ලොකු දෙයක් නෑ. ඒ කියන්නේ විශේෂයෙන්ම අපේ රාජධානි විශ්වවිද්‍යාලේ ළමයින්ට තියෙන ඔය ඩෙල්ට් ක්ලාස් එක වගේ පොඩි කොටසක් තියෙනවා. මහ දෙයක් නෑ. මුලකින් නම් ඉංග්‍රීසි ටික හදාගෙන ඉස්සරහට යන්න ඔයගොල්ලෝට ශක්තිය ලැබෙන්න කියලා මම විශ් කරනවා. right?
උපාධිය ගන්න හැකි වෙන්න කියලා වාට මම විශ් කරනවා right හැමෝම අද ජොයින් වෙච්ච හැමෝම කමෙන්ට් එකක් දාන්න ඉංග්‍රීසි ගැන යම්කිසි පැහැදීමක් අධ්‍යයනය කිරීමක් කරන්න මේ පොත හැමෝම ගන්න බලන්න මේක හරි වැදගත් ඉංග්‍රීසියට පදනම පොත මම අර ඔයාලට දැම්මේ මේක ගත්තොත් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් right මොකද මේ හරහා මේකේ ඉතාමත්ම පැහැදිලිව සරලව තියෙනවා right එහෙනම් thank you very much හැමෝම අද join වුණාට අපහසුතාව මැද්දේ කරදර මැද්දේ අද join වුණා සමහරවිට පවර නැහැ right අවශ්‍ය කෙනෙකුට වීඩියෝ පවා බලන්න පුළුවන් අපේ channel එකට ගිහිල්ලා YouTube channel එකට ගිහිල්ලා එහෙනම් thank you very much අයිබෝවන් have a good night thank you very much